ඉතින් කොහොමද දරුවනේ? 6 ශ්‍රේණිය තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය දෙවෙනි පාඩම තමයි අපි මේ ඉගෙන ගනිමින් ඉන්නේ. එහි හතරවෙනි පාඩම් කොටස තමයි අද අපි ආරම්භ කරන්න යන්නේ. ඊට කලින් පොඩ්ඩක් බලමු මේ දෙවෙනි පාඩම. එහෙම නැත්නම් පරිගණක විද්‍යාගාරය කොහොමද ආරක්ෂිතව හා නිවැරදිව භාවිත කරන්නේ කියලා අපි මේ ඉගෙන ගන්න දෙවෙනි පාඩමේ මුල් කොටස් වලදී අපි මොනවද ඉගෙන ගත්තේ කියලා මතක් කරගනිමු. දරුවන්ට මතක ඇති. පරිගණක විද්‍යාගාරයක් ආරක්ෂිතව සහ නිවැරදිව පාවිච්චි කරන අපි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැන අපි කතා කරා. පරිගණකයක් ස්විච් ඔන් කරන්න ඉගෙන ගත්තා. පරිගණකයක් නිවැරදිව ෂට් ඩවුන් කරන්න ඉගෙන ගත්තා. ඊළඟට පරිගණකයක් භාවිත කරද්දී අනුගමනය කළ යුතු ආචාර ධර්ම මොනවද කියලා අපි ඉගෙන ගත්තා. හොඳයි, මේ දැනුමත් එක්ක ඊට පස්සේ අපි ආවා අපේ සිරුරට සෞඛ්‍යයට හානියක් නොවන අයුරින් සෞඛ්‍ය ආරක්ෂිත ඉරියව් භාවිත කරමින් කොහොමද පරිගණකය භාවිත කරන්නේ කියලා. මේක හරිම වැදගත්. මම දූල පුතාලට කියලා දුන්නා පසුගිය පාඩම් කොටසේදී කොහොමද ඒ ඉරියව් අනුගමනය කරන්නේ, එහෙම නොකළොත් මොනවද අපට වෙන්න පුළුවන් සෞඛ්‍ය ගැටලු කියලා. දැන් මෙන්න මේ කාරණා සියල්ල ඔළුවේ තියාගෙන එන්න දුවේ පුතේ අද පාඩම් කොටසට. අද පාඩම් කොටසත් ඒහා බැඳුණු ඒහා සමීප පාඩම් කොටස. ඔබේ පාසලේ ඔබට ලැබුණු ඔබේ ICT ටෙක්ස්ට් බුක් එක, රීඩින් බුක් එක, කියවීම් පොත බැලුවම ඔබට මේ මාතෘකාව හොයාගන්න පුළුවන් ඊළඟට. මොකද්ද දුවේ පුතේ? ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය. අපේ 6 ශ්‍රේණියේ චූටි දූල පුතාලා සමහරවිට මේක අහලා තියෙන්නත් පුළුවන්, අලුත් වෙන්නත් පුළුවන්. මොකක්ද පුතේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියන්නේ? ටිකක් අලුත් මේක නේද? අපද්‍රව්‍ය නම් අපි දන්නවා. පාසලේ නිවසේ අපි අතුපතු ගාලා වැඩ කරලා ඉවරලා ඉතුරු වෙන අපද්‍රව්‍ය. අපද්‍රව්‍ය අපහරණය කරන ඉවත් කරන ද්‍රව්‍ය තියෙනවා. අපද්‍රව්‍ය කියන්නේ එහෙම දෙයක්. අපි ඉවත් කරන, භාවිතයෙන් ඉවත් කරන ද්‍රව්‍ය. එතකොට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රොනික උපාංග හෝ එවැනි කොටස් මොනවද පුතේ? භාවිතයෙන් ඉවත් කරන. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩිස්කාඩ් කරනවා කියලා. එහෙනම් බලමු පුතේ මේ කෙටි හැඳින්වීම. ඉවතලන විදුලි හෝ ඉලෙක්ට්‍රොනික උපාංග. ඔන්න දැන් දරුවන්ට තේරෙනවා. වැදගත්ම වචන දුවේ පුතේ මෙන්න මේක. ඉවතලන. ඉවතලන විදුලි හෝ ඉලෙක්ට්‍රොනික උපාංග. මෙතෙන්ට කියනවා පුතේ මේ ඉලෙක්ට්‍රොනික වචනෙට විද්‍යුත් උපාංග කියලාත්. හරි. අපි සිංහල වචන ගනිමු. විදුලි හෝ විද්‍යුත් උපාංග නැත්නම් ඉලෙක්ට්‍රොනික උපාංග ඉවතලන ඒවා. කුමන අයුරකින් හෝ අපි ඉවතලන විද්‍යුත් උපාංග සියල්ලම අයිති වෙන්නේ e-waste එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වශයෙන්. මා අන්තර්ජාලයෙන් ලබාගත් පින්තූරයක් මෙහි තිබෙනවා. ඔබට පේනවා විශාල භාණ්ඩ තොගයක්. බලන්න මේ බල්බ් වර්ග තියෙනවා. ෆ්‍රිජ් එකක්, රෙෆ්‍රිජරේටර් එකක්, ශීතකරණයක් තියෙනවා. තව වෙනත් විදුලි උපකරණ තියෙනවා, කීබෝඩ් තියෙනවා, ෆෝන් තියෙනවා, iPad තියෙනවා, මොනිටර්ස් තියෙනවා, බැටරිස් වර්ග තියෙනවා, බ්ලෙන්ඩර්ස් තියෙනවා, මයික්‍රෝවේව් oven තියෙනවා. විද්‍යුත් හෝ විදුලිමය ආකාරයෙන් පාවිච්චි කරනවා. මේ හැම එකම සර්කිට් එකක් තියෙනවා. මෙන්න මේව තමයි හරි භයානක. මේ උපකරණ හදන්න පාවිච්චි කරපු අමුද්‍රව්‍ය ටික මෙන්න මේව තමයි දුවේ පුතේ අපට හානිකර වෙන්නේ. එහෙනම් මේ හානිකර දෙයක් ගැන තමයි කතා කරන්නේ. සාමාන්‍යයෙන් අපේ අම්මා තාත්තා නිවසේ වැඩ කරලා ඉවතරන අපද්‍රව්‍ය දිරනවා. හැබැයි ප්ලාස්ටික්, පොලිතින් වගේ දේවල් දිරන්නේ නැහැ. ඒවා හානිදායකයි. අන්න ඒ වගේ ඊටත් වඩා විශාල හානිදායක දෙයක් තමයි දුවේ පුතේ මේ විදුලි හෝ ඉලෙක්ට්‍රොනික උපාංග ඉවතලන ඒවා. බලමු ඉස්සරහට ගිහිල්ලා මේ ඇතුලේ මොනවද අපි ඉගෙන ගන්න ඕන, අපි ඉගෙනගත යුතුම කොටස් ටික මොනවද කියලා. බලන්න දුවේ පුතේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඉවතලන මේ ඉවතලන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රමාණයේ ගැටලුව දූල පුතාලට පේන්න මම අන්තර්ජාලයෙන් ඡායාරූප කීපයක් හොයාගත්තා. බලන්න මේ තිබෙන ප්‍රමාණය. ඉතා විශාල ප්‍රමාණයක්. මේ තියෙන දුවේ පුතේ සමීපගත ඡායාරූපයක්. අපි තව එකක් බලමු. ඔබට පේනව නේද? ලොකු කන්දක්. මුළු ලෝකෙම දෛනිකව දුවේ පුතේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මිලියන ගාණක් ඉවතලනවා, අහක දානවා. මේවා කොහෙද තැන්පත් වෙන්නේ? මේ පෘථුවියම යම් තැනක මේවා ගොඩ ගැහෙනවා.
එක තැනකනේ හැම තැනම අපේ ගෙවත්තේ කුණු එකතු කරන තැන්වල මේවා එහෙම තිබ්බම හරිම කරදරකාරී අපට. බලන්න එහි තිබෙන භයානක බව ඊළඟ ඡායාරූපයෙන්. ඔබට පැහැදිලිද මේ ඡායාරූපය? මේ තියෙන්නේ සෙල්ලම් බඩුවක් නෙවෙයි. මේ තියෙන්නේ මේ අපද්‍රව්‍ය කුණු එහෙ මෙහෙ තල්ලු කරන විශාල යන්ත්‍රයක්. ගුවනෙන් ගත්ත ඡායාරූපයක්. බලන්න පුතේ මේ තියෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රමාණය. මේ තිබෙන්නේ සාමාන්‍ය අපද්‍රව්‍ය නෙවෙයි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තමයි විශාල ප්‍රමාණයක් තියෙන්නේ. කොච්චර ප්‍රමාණයක්ද කියලා මෙම විශාල යන්ත්‍රය ඔබට පේන ඇසට පේන ප්‍රමාණය හිතා ගන්න පුළුවන්. සමහර රටවල ඉතා විශාල වර්ග කිලෝමීටර් ගාණක් විහිදුණු මෙවැනි අපද්‍රව්‍ය කඳු තියෙනවා. මේවා හරිම හානිදායක. මේක ලෝකෙට දැන් කරදරයක් වීගෙන එන්නේ. කොහොමද මේවා නිසලස බැහැරලන්නේ? ඔබ නිවසේ පාවිච්චි කරන පරිගණකයේ මොනිටරය හෝ පරිගණක යම් කොටසක් හෝ සමස්ත පරිගණක හානි වෙලා නැවත රිපෙයාර් කරලා ගන්න බැරි වුණොත් අපි කොහටද මේක දාන්නේ? ඔන්න ගැටලුව. තව නිවසේ තියෙන බල්බ් ඔබ මොකද දුවේ පුතේ මේවට කරන්නේ? මෙන්න මේක තමයි අද පාඩම තුල ඔබ ඉගෙන ගන්න කාරණේ. ඔබේ ආකල්ප මේ වශයෙන් දිනුවක් ලබන්න ඔබේ දැනුම හොඳින් සන්නද්ධ කරගන්න පුළුවන් මේ පාඩම තුල. යමු පුතේ අපි පාඩම ඇතුළට. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වලට අයත් වෙන්නේ මොනවද? අපි ඉස්සෙල්ලම මුල ඉඳලා පටන් ගමු. මොනවද ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියලා තේරුම් ගන්න. අපි මුලින්ම කිව්වා ඉවතලන විදුලි හෝ ඉලෙක්ට්‍රොනික උපාංග තමයි e-waste නැත්තම් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියලා කියන්නේ. එතකොට හරියට අඳුන ගන්න ඕන මොනවද මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියලා. පාරේ වැටලා තියෙන කුණු ගොඩකට විසි කරලා තියෙන ඉලෙක්ට්‍රොනික උපාංගයක් විතරක් නෙමෙයි. එහෙම සරලව හිතන්න එපා. අපි පළවෙනි කාරණේ බලමු පුතේ. භාවිතයෙන් ඉවත් කරන හෝ බැහැරලන භාවිත කළ නැත්නම් භාවිත විද්‍යුත් උපාංග. මම මේ භාවිත කියන වචනේ පාවිච්චි කරලා තියෙන පුතේ භාවිත කරන ලද කියන අදහසෙන්. එහෙනම් භාවිත කරන ලද දැනට භාවිතයෙන් ඉවත් කර තිබෙන ඕනෑම විද්‍යුත් උපාංගයක් හෝ කොටසක් අපි සලකනවා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයක් වශයෙන්. දැන් මේවා පාවිච්චි කරන්නේ නැහැ. පැත්තකට දාලා තියෙන්නේ. එහෙනම් පළවෙනි එක ඔබට තේරෙනවා. උදාහරණ මොනවද? ඔබේ නිවසේ ඇති බල්බ් පැත්තකට දාලා. පරිගණක කොටස් පැත්තකට දාලා. තව තියෙන්න පුළුවන් මොන හරි විදුලිමය හෝ විද්‍යුත් පරිපථ සහිත උපාංග රේඩියෝ එකක් කැසට් එක කොටස්. සම්පූර්ණයෙන්ම රේඩියෝ එකක් කැසට් එකක් පැත්තට දාලා තියෙන්න පුළුවන්. ටීවී එක. මේ ඔක්කොම පුතේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය. අපේ පාඩම තොරතුරු වාසන් නිවේදන තාක්ෂණය ඒ තුල ගත්තොත් පරිගණකයක් සමන්විත සියලුම දෘඩාංග කොටස් අපි ඉවතලන මං භාවිතයෙන් පස්සේ අන්න ඒවා සියල්ලම අයිති වෙන්නේ ඉලෙක්ට්‍රොනික උපාංග වලට. ඒ කියන්නේ අපි භාවිතයෙන් ඉවතලන ඒවා. පළවෙනි කාරණේ දූල පුතාට හොඳින් තේරුණා. බලන්න දුවේ පුතේ දෙවෙනි එක. අලුත් වැඩියා කිරීම සඳහා යොමු කළ භාවිත විද්‍යුත් උපාංග. අතර පුතේ විද්‍යුත් අපද්‍රව්‍ය කොටට එකතු වෙනවා අපි අලුත් වැඩියා කරන්න කියලා කොහෙට හරි බාර දීපුවා. ඔව් දැනට භාවිත තත්ත්වේ නෑනේ. ආන්නේ නිසා. දැනට ඒ භාවිත තත්ත්වේ නෙවෙයි තියෙන්නේ. අලුත් වැඩියා කිරීමට බහර දුන්නට පස්සේ සමහර විට දුවේ පුතේ ඒක හොඳට හදලායි අපට ලැබෙන්නත් පුළුවන්. හදන්න බැරි වෙන්නත් පුළුවන්. අඩමාණයි. ඒ නිසා මෙන්න මේක විද්‍යුත් අපද්‍රව්‍ය වශයෙන් මුළු ලෝකෙම සම්මතයක් වශයෙන් පිළිගන්නවා. අනෙක් එක තමයි හිතන්න අපේ පරිගණකය අක්‍රිය වෙලා වැඩ කරන්නේ නැතුව අපි ගිහින් දෙනවා. ඒ රිපෙයාර් කරන අලුත් වැඩියා කරන තැනකට. ඔවුන්නේ පරීක්ෂා කළ බලලා කියන යම් කිසි කොටසක්. අපි කියමු දුවේ පුතේ RAM කාඩ් එක වැඩ කරන්නේ නැහැ කියලා. ඒක පිච්චිලා. දැන් අපි අලුත් වැඩියා කරන්න තමයි පරිගණකේ දීලා තියෙන්නේ. එහි RAM එක පිච්චිලා. එහෙනම් පිච්චිලා නම් ඒක හානි වෙලා නම් ඒක අලුත් වැඩියා කරන්න බෑ. ඒ වෙනුවට අලුත් RAM කාඩ් එකක් සාවි කරලා පරිගණකේ අපි ගේනවා. හැබැයි අලුත් වැඩියා කරන්න තිබු සමස්ත පරිගණකෙන් එක කොටසක් අහක දානවා. පැත්තකට දානවා බැහැරලනවා. අන්න ඒ නිසා ඔබට තේරෙනවා එය විද්‍යුත් අපද්‍රව්‍යයක් බවට පත් වෙනවා. පරිගණකය අපි රිපෙයාර් කරලා අලුත් වැඩියා කරලා නැවත භාවිතයට ගත්තම ඒක විද්‍යුත් අපද්‍රව්‍යයක් නෙවෙයි. එහෙනම් ඔබට මේ කරුණු දෙකම තේරුණා. තුන්වෙනි එක
නැවත භාවිතය සඳහා ලබා දෙන ලද භාවිත විද්‍යුත් උපාංග. තව කෙනෙකුට පාවිච්චි කරන්න කියලා දුන්නත් මේක ජාත්‍යන්තර පිළිගන්න දෙයක් මම ඔබට කියන්නේ. තව කෙනෙකුට භාවිත කරන්න දුන්නත් ඒක සලකන්නේත් පුතේ මොනවද කියලාද? විද්‍යුත් අපද්‍රව්‍යයක් වශයෙන්. ඔහු ඒ භාවිත කරන්නත් පුළුවන්, ඉවතලන්නත් පුළුවන්. බොහෝ විට එහි නිශ්චිත පළදායි භාවිත කාලය ඉවරලා තියෙන්න පුළුවන්. මම ලොකු දැනුමක් දූල පුතාලට දෙන්නේ ජාත්‍යන්තරව පිළිගන්න සම්මත දැනුමක්. හරි නේද? අපි මුලින් කිව්වා මොකද්ද පුතේ? සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කළ විද්‍යුත් උපාංග. පැහැදිලි නේද? 2 අලුත් වැඩියා කිරීම සඳහා යොමු කළ විද්‍යුත් උපාංග. 3 නැවත භාවිතය සඳහා ලබා දෙන ලද වෙනත් කෙනෙකුට බහර දෙන ලද භාවිත කළ විද්‍යුත් උපාංග. ඒ ඕන වෙලාවක හානි වෙලා අවසන් වෙන්න පුළුවන්. භාවිතෙන් ඉවත් වෙන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. 4 ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කරන ලද භාවිත විද්‍යුත් උපාංග. ඔව් අපේ දුර පුතාලා දන්නවා ප්‍රතිචක්‍රීකරණයට බහර දුන්නම කොහොමත් එක පාවිච්චි කරන්න බැරි නිසා තමයි එය බිඳ හෙලන්න. එය කැලි වලට කොටස් වලට වෙන් කරලා වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න. අමුද්‍රව්‍ය වශයෙන් පාවිච්චි කරන්න ලබා දෙනවා කියන්නේ කොහොමත් ඒක භාවිත කරන්න බැරි ඉලෙක්ට්‍රොනික උපාංගයක්. මම ඒ කාරණේ පැහැදිලි කරලා කියන්නම් 6 චූටි දුවල්ට පුතාලට මෙතන ඉන්න. ප්‍රතිචක්‍රීකරණය ගැන අපි කතා කරන ඉස්සරහට. මෙතෙන්දි වෙන්නේ අපි භාවිත කරපු විද්‍යුත් උපාංගයක් ඒක ආයෙත් පාවිච්චි කරන්න බෑ කියලා අපට විශ්වාසයි ප්‍රතිචක්‍රීකරණයකට මධ්‍යස්ථානයකට බාර දෙනවා. එතකොට දුවේ පුතේ එයාල එක බිඳ හෙලනවා. නිශ්චිත පිළිගත් ක්‍රමවේදයකට. ඒ කොටස් අවශ්‍ය කොටස් අරගන්නවා. එක් කොටස් එක් නිෂ්පාදන කාර්ය සඳහා යොමු කරනවා. එහි තිබෙන. හරිද? එතකොට මේක ප්‍රතිචක්‍රීකරණය වෙලා නැවත භාවිතයට ගන්නවා. එතෙක් මෙය විද්‍යුත් අපද්‍රව්‍යයක්. සියල්ලම භාවිතයට ගන්න බැරි වෙන්නත් පුළුවන්. එහෙනම් අපි භාවිත කරලා ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කළොත් එයත් විද්‍යුත් අපද්‍රව්‍ය ගණයට අයිති වෙනවා. හරිද? බැහැරලා නිසා. අවසාන කාරණය. නැවත විකිණීම සඳහා යොමු කරන ලද භාවිත විද්‍යුත් උපාංග. අපි මේ භාවිත කරනවා විද්‍යුත් උපාංගයක්. ඒක කාලි වෙරලා හෝ හානි වෙලා හෝ අපි ආයි විකුණන්න දානවා. මේක මේ වගේ ප්‍රශ්න තියෙනවා අපි විකුණනවා. මිල අඩුවෙන් විකුණනවා. ඒ ගන්න කෙනා මේක අලුත් වැඩියා කරන්නත් පුළුවන්, නොකරන්නත් පුළුවන්. ඔහුට ඕනකමක් තිබ්බත් අලුත් වැඩියා කරන්න මේ නැවත අලුත් වැඩියා කරගන්න බැරි වෙන්නත් පුළුවන්. අපි බැහැරලන නිසා එයත් ලෝකයේ තියෙන තවත් එක් විද්‍යුත් අපද්‍රව්‍යයක් බවට පත් වෙනවා. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් දරුවනේ මෙන්න ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය විද්‍යුත් අපද්‍රව්‍ය අඳුරගත්ත ඔබ මේ වර්ගයන් පහට අයත් වන සියලුම විද්‍යුත් උපාංග. ඒ කියන්නේ භාවිත කරන ලද විද්‍යුත් උපාංග ටික. මේ බලන්න පුතේ. භාවිත විද්‍යුත් උපාංග. මේ හැම එකම හඳුන්වන්නේ එහෙමයි. හරි. භාවිත විද්‍යුත් උපාංග මේ වර්ග පහටම අයත් භාවිත විද්‍යුත් උපාංග අයිති වෙනවා පුතේ මොනවද? ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වලට. එහෙනම් දූල පුතාලට මේක හොඳින් පැහැදිලි. දැන් ඔබ 6 ශ්‍රේණියට අලුතෙන්ම ආපු චූටි දූල පුතාලා උනාට මේ අලුත් කන්සෙප්ට් එක මේ අලුත් සංකල්පය මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඔබට හොඳ අවබෝධයක් දැන් මේ ගැන තියෙනවා. අපි යමු දූල පුතේ ඉස්සරහට. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බිහිවන්නේ කෙසේද? දැන් අපි බලමු ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බිහිවන්නේ කොහොමද කියලා. අර වර්ග පහටම අයත් වෙන්නේ කොහොමද? පුතේ කරුණු දෙකක් තියෙනවා. අපි පාවිච්චි කරන යම්කිසි ඉලෙක්ට්‍රොනික උපාංගයක්. අපි නිවසට ඉලෙක්ට්‍රොනික උපාංගයක් ගෙනල්ලා පරිගණකයක් කියමු. ස්මාර්ට් ජංගම දුරකථනයක් කියමු. ටැබ් යන්ත්‍රයක්, ලැප්ටොප් යන්ත්‍රයක්. මේ වගේ උපකරණයක් ගෙනල්ලා දුවේ පුතේ අපි පාවිච්චි කරන්නේ අපේ කාර්යයන් කරගන්න. ඉතින් අපේ කාර්යයන් කරගෙන යද්දී යම්කිසි අවස්ථාවක මේකට හානි වෙන්න පුළුවන්. පළවෙනි කාරණේ බලමු. ඉලෙක්ට්‍රොනික උපාංගවල භාවිත කළ හැකි කාලය අවසන් වීම. ඒක වෙනම කාරණයක්. භාවිත කළ හැකි කාලය අවසන් වෙනවා. එක්ස්පයර් වෙනවා. කල්ලිකුත් වෙනවා. ඒක එක. දෙවෙනි එක මං කී හිටිය කාරණේ. මොකද්ද පුතේ?
උපාංග වලට හානි වීම. ඉලෙක්ට්‍රොනික උපාංග වලට හානි වීම. මෙන්න පුතේ e-waste එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බිහි වෙන නිර්මාණය වෙන ආකාරය. අපි ගේන ඕනෑම අපි භාවිත කරන ඕනෑම ඉලෙක්ට්‍රොනික උපාංගයක් ඒවා කිසියම් අනාගත නිශ්චිත කාලයක් දක්වා තමයි පාවිච්චි කරන්න හදලා තියෙන්නේ. ජීවිත කාලයටම පාවිච්චි කරන්න හදන්න අමාරුයි. එතකොට මේවා ඒ කාලය අවසන් වෙන්න පුළුවන්. අපි ගෙන අවුරුදු 5යි. 5න් පස්සේ මේක ඉවරයි. අවුරුදු 5ක් පාවිච්චි කරලා දැන් හරි අමාරුයි. ඔබ දන්නව රත වාහන ගත්තත් එහෙමයි නේද? හරි. එතකොට මේ ඉලෙක්ට්‍රොනික උපාංගය භාවිත කරන්න පුළුවන් කාලය අවසන් වුණාම දැන් මේක අයත් වෙනවා පුතේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගණයට. හරි නේද? e-waste ගණයට අයිති වෙනවා. එන e-waste බවට පත් වෙනවා. දෙවෙනි කාරණේ අර මම මුලින්ම කිව්ව කාරණේ. මොකද්ද? භාවිත කරද්දී හානි වෙනවා. කැඩෙනවා. අපි සාමාන්‍ය විහාරයෙන් කිව්වොත්. දැන් තවදුරටත් වැඩ කරගන්න බෑ. භාවිත කරන්න බෑ. අපේ අරමුණට යොදා ගන්න බෑ. අන්න එතකොට ඒකත් අයිති වෙනවා පුතේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගණයට. තේරුණාද? දැන් දුවල පුතාලා දන්නව එහෙනම් කොහොමද ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බිහි වෙන්නේ කියලා. මූලිකව බිහි වෙන ආකාරය පුතේ. ඒ කියන්නේ කාලය අවසන් වෙනවා. ඒක ටිකක් සංකීර්ණ ගැටලුවක්. කාලය අවසන්. ඒ උපාංගයේ භාවිත කරන්න පුළුවන් ජීව කාලය අවසන්. එතකොට තියෙන ලොකුම ගැටලුව තමයි දුවේ පුතේ එය නැවත අපිට රැපයා කරන්න අලුත් වැඩියා කරගන්නත් අමාරුයි. ඇයි? එහි උපාංග වල කාලය අවසන්. ඒ උපකරණ සියලුම අභ්‍යන්තර කොටස් වල කාලය අවසන් වෙන්නත් පුළුවන්. කිහිපයක ක්‍රියාකාරී කාලය අවසන් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් අලුත් කෑලි දාන්න වෙනවා. අර කෑලි එහෙම පැත්තකට කරන්න වෙනවා. අර රෙපෙයා කරන්න බැරි ඒවා. ජීව කාලය සම්පූර්ණ අවසන් වෙච්ච කෑලි. ඒ කොටස්. එතකොට ඒව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය. කිසිසේත් නැවත භාවිතයට ගන්න බැරි නිසා. පැහැදිලි නේද මේ පුතේ? හානි වුණත් එහෙම තමයි. නේද? අපි පාවිච්චි කරනවා මුළු යන්ත්‍රයම හානි වෙනවා. එහි වැදගත්ම කොටසක් හෝ කොටස් කිහිපයක් හානි වෙනවා. එතකොට යන්ත්‍රය අක්‍රියයි. අපිට කරන්න පුළුවන් දෙකයි තියෙන්නේ. මොකද්ද පුතේ? එකක් මේ සම්පූර්ණ යන්ත්‍රය ඉවත් කළ වෙන එකක් ගන්න එක. දෙවෙනි එක මෙහි හානි වෙච්ච කොටස් ටික විතරක් අලුත් වැඩියා කරන්න. නැත්නම් ඒ කොටස් ටික විතරක් අලුතෙන් දාන්න පුළුවන් නම් ඒ කොටස් ටික අලුතෙන් දාලා පාවිච්චි කරන්න. එතනදිත් අර ඉවත් කරපු කොටස් ටික අපි යන්ත්‍රය නැවත පාවිච්චි කරන්න ගත්තට මේ ඉලෙක්ට්‍රොනික උපාංගෙන් ඉවත් කරපු උපාංග ටිකක් තියෙන කොටස් ටික. අන්නේ ටික e-waste ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බවට පත් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි දුවේ පුතේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බිහි වෙන්නේ. ඔබ දැන් මේකත් තේරුම් ගත්තා. දැන් මම මේ පැහැදිලි කිරීම කරනකොට දුවේ පුතේ හොඳට ඔබේ නිවසේ ඔබට තියෙන අත්දැකීම් මතක් කරගන්න. ඔබේ අම්මා තාත්තා එක්ක මේව ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න මේ පාඩමින් පස්සේ. ඔබේ අයියා එක්ක මේව සාකච්ඡා කරන්න. කොහොමද එහෙම දේවල් වුණාද? ඔබ නිවසේ එහෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඉවත් කරනව දැක්කේ නැත්නම් අහන්න. එහෙම දේවල් වෙලා තියෙනවද? හරි නේද ඔබට? එතකොට ඔබට හොඳ දැනුමක් ගන්න පුළුවන්. හොඳ අවබෝධයක් තවදුරටත් ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් දුවේ පුතේ අපි යමු පාඩම ඉස්සරහට. මේ විදිහට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගැන ඇයි මේ මෙච්චර අපි වද වෙන්නේ? මෙච්චර කතා කරන්නේ? මේක ලොකු මාතෘකාවක් වෙලා තියෙන්නේ ඇයි? කොටින්ම කිව්වොත් මේ හය ශ්‍රේණියට එද්දිම ඔබ 5න් 6ට එන චූටි දූල පුතාලා ICT විෂය ඉගෙන ගන්නකොටම දෙවෙනි පාඩමේදීම මේ ගැන කතා කරන්න මොකක් හරි හොඳ හේතුවක් ඇති. නේද? මොකක් හරි හොඳ හේතුවක් ඇති. ඒ හේතුව තමයි මෙන්න මෙතන පේන්න තියෙනවා. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හානිකර වෙනවද කියලා අපිට ගැටලුවක්. ඔව්. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඉතාම හානිකරයි. හානිකර වෙන ආකාරය අපි පස්සේ බලමු. හානිකර වෙන්නේ ඒක සිද්ධ වන ආකාරය අපි පස්සේ කතා කරනවා ඊළඟ කොටසෙන්. අපි දැන් බලමු මොනවයින්ද මේ හානිය සිද්ධ වෙන්නේ කියලා. දුවේ පුතේ මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිර්මාණය වන ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය කරන්න මෙන්න මේවා භාවිත වෙනවා. මේ මූලද්‍රව්‍ය සහ ප්ලාස්ටික්. මේ මොනවද? තාඹ, ඇලුමිනියම් සහ ඊයම්. මේවා ඔක්කොම අයිති වෙන පුතේ බැරලෝහ වශයෙන්. සාමාන්‍යයෙන් ඔබ හිතන්න මෙවැනි බැරලෝහ
අපි පානය කරන ජලයට එකතු වුණොත් අපි දන්න සාමාන්‍ය ජලය පිරිසුදු කිරීමේ ක්‍රමවේදයටවත් මේව ඉවත් කරන්න බෑ. ඉන්පසු මේ බැරලෝහ අපේ සිරුරට ඇතුළු වුණොත් සිරුරට ඉතා විශාල ලෙස සෞඛ්‍යමය ගැටලු ඇති කරනවා. ඊට අමතරව පරිසරය තුලත් මේවා ලොකු ගැටලු ඇති කරනවා. ඔබ දන්නවා ප්ලාස්ටික් එක වියෝජනය වෙන්නේ නැහැ. සමහර ඒවා විශාල කාලයක් යනවා වියෝජනය වෙන්න. දිරන්නේ නැහැ. හරි නේද? එතකොට නොදිරා තිබ්බම මොනවද වෙන හානි? ඔබ දන්නවා අපිට කතා කරනවා ඉස්සරහදී. එහෙනම් පුතේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හානිකර වෙන්නේ. මේ ගැන අපි කතා කරන්නේ මෙන්න මේ වගේ හානිකර තත්වයන් තියෙන නිසා. මේ මූලද්‍රව්‍ය වලින් එකතු වෙලා තමයි ඉලෙක්ට්‍රොනික උපාංග බිහි වෙන්නේ. එතකොට අපි ඒවා ඉවතලනකොට ඒවා මිනිස් සිරුරට හෝ සාමාන්‍ය පරිසරයට එකතු වෙනවා. සාමාන්‍ය පරිසරයට එකතු වුණත් ආහාර මගින් හෝ ජලය මගින් හෝ ආශ්වාස කිරීමෙන් හෝ නැවත අපේ සිරුරට එකතු වෙන්න පුළුවන්. දැන් බලමු දුවේ පුතේ අපි කොහොමද මේ හානිය සිද්ධ වෙන්නේ? මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අපිට හානි කරන ආකාර උදාහරණ පොඩ්ඩක් ගැඹුරින් සාකච්ඡා කරලා බලමු. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මගින් ඇතිවන බලපෑම. මේ e-waste නැත්තම් මේ විද්‍යුත් අපද්‍රව්‍ය වලින් ඇතිවන බලපෑම අපට පුළුවන් ප්‍රධාන වශයෙන් දුවේ පුතේ කොටස් දෙකකට බෙදන්න. මේ කොටස් දෙක තමයි මේ දක්වලා තියෙන්නේ. 1 සහ 2 කියලා. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මගින් ඇතිවන බලපෑම නැත්තම් නරක බලපෑම, ඍණ බලපෑම, හානිකර තත්ත්වයේ ඇතිවෙන්න ප්‍රධාන හේතුව තමයි මේ ලියලා තියෙන්නේ මොකද්ද පුතේ? අවිධිමත් බැහැරලීම. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිර්මාණය වූ පමණින් එන අපේ නිවසේ තියෙන ඉලෙක්ට්‍රොනික උපාංගයක් හානි වූ පමණින් ඕක අපේ සිරුරට හෝ මේ පරිසරයට හානි වෙන්නේ නැහැ. අපි ඒක අවිධිමත් ලෙස බැහැරලුවොත් වත්තේ පල්ලෙහාට ගිහින් දානවා. ලිඳකුත් තියෙනවා. ඉතින් හානියක් වෙන්න පුළුවන්. නැත්තම් අපි සාමාන්‍ය කුණු එකතු කරන තැනකට මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යත් ගිහින් දානවා. තේරුණාද? මේ විදිහට අවිධිමත්, ඒ කියන්නේ පිළිගත් ක්‍රමයෙන් බැහැරව, විධිමත් ක්‍රමයෙන් බැහැරව, අවිධිමත් ආකාරයෙන් බැහැරලීම තුලින් තමයි පුතේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මගින් නරක බලපෑම්, හානිකර බලපෑම් අපට ඇති වෙන්නේ. දැන් දරුවන්ට පොඩි සතුටුදායක කාරණයක් තියෙනවා. මොකක්ද පුතේ? ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවිධිමත්ව බැහැර කරොත් තමයි අපට ලොකු හානියක් වෙන්නේ. මේක ඊටාම භයානක වෙන්නේ. එහෙනම් මේක විධිමත්ව බැහැර කරොත් හරිය නේද? අපි කතා කරමු තව මොහොතකින් ඒ ගැන. දැන් බලමු අවිධිමත් බැහැරලීම තුලින් ඇතිවන බලපෑම් මොනවද? ඒ ආකාර දෙක යටතේ. මෙන්න මේ ආකාර දෙක යටතේ. එක මොකක්ද පුතේ? පරිසරයට ඇති කරන බලපෑම. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කරොත් එය පරිසරයට ඉතාම හානිකරයි. ඊට අමතරව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීම තුළින් ඍජුවම මිනිසාගේ සෞඛ්‍යයට හානි කරනවා. මේ රූප සටහනේ පෙන්ලා තියෙන්නේ බලන්න මේ ජල මූලාශ්‍රයක් වැසෙන ආකාරයටම ඉතාම විශාල ප්‍රමාණයක් ජල මූලාශ්‍රයෙන් විනාශ වෙන ආකාරයටම බලන්න ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පාවෙනවා. මෙතන ඔබට පේනවා ඇති මොනිටරයක් එහෙම පාවෙනවා. නේද? මට දැනට මේ පින්තූරේ පැහැදිලිවම පේන කොටසක් මම නම් කරේ. ඒතර මේ ජලයට කොතරම්නම් හානිකර විෂ එකතු කරනව ඇද්ද? මේ ජලය කොහේ හෝ ගලාගෙන ගිහිල්ලා පොළොවට උරාගෙන නේද? ශාක හරහා මිනිසාට නැවත හානි කරන්න පුළුවන්. ඍජුවම ශාක මේ හානිකර ද්‍රව්‍ය උරාගත්තම මේ ශාක විනාශ වෙනවා. හරිද? අලුතෙන් ශාක වර්ධනය නැති වෙනවා. පරිසරය එහෙම විනාශ වෙන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් මේ ඉෆෙක්ට් එක නැත්තම් බලපෑම ඍජුව මිනිසට එනවා. ජලය පානය කරන්න ගන්නවා අපි, ස්නානය කරන්න ගන්නවා, වෙනත් සේදුම් කටයුතු වලට ගන්නවා. දූල පුතාට මේව හොඳට තේරෙනවා.
ඔබ ශිෂ්‍යත්වයටත් මේවා ඉගෙනගෙන තියෙනවා නේද? එතකොට මෙන්න මේ ආකාරයෙන් ඍජුවම මිනිසාටත් පරිසරයටත් බලපෑම් ඇති කරනවා. පරිසරයට එලිමහනේ තියෙන මේ පරිසරයට ඇති කරන බලපෑම වක්‍රාකාරයෙන් මිනිසාට තමයි අවසානයේ නරක ප්‍රතිඵල භුක්ති විඳින්න වෙන්නේ. මිනිසාට කියන්නේ මේ දූල පුතාලට සහ මට මේ අපට. පැහැදිලි නේද ඔය පුතේ? ඒ නිසා අපි මේ ගැන දැඩි අවධානයක් යොමු කරන්න ඕන. ICT විෂය තුලේ මේ පාඩම හුදෙක්ම පාඩම් කරගන්න විෂය කරුණු නෙවෙයි ඔය පුතේ. ආකල්පමය වශයෙන් දැනුමක් අපි මෙහි ඇති කරගන්න ඕන. ඉන්පසු අපි මේවා භාවිතය ප්‍රායෝගිකව භාවිතය තුල තබා ගන්න ඕන. නේද? ඔබ ද්විතීයික අධ්‍යාපනයට ප්‍රාථමික අධ්‍යාපනයෙන් ද්විතීයික අධ්‍යාපනයට එනකොටම මේව දැනගත්තම ඔබ හොඳ යහපත් පුරවැසියන් බවට පත් වෙනවා. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නැත්නම් විද්‍යුත් අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කරන දැනුමක් තිබෙන දරුවෝ බවට ඇත්තටම කිව්වොත් වැඩිහිටියෝ බවට පත් වෙනවා අනාගතයේදී. හොඳයි අපි බලමු පුතේ පරිසරයට හානි කරන බලපෑම් මොනවද? සෞඛ්‍යයට හානි කරන බලපෑම් මොනවද කියලා. අපි මුලින්ම බලමු පරිසරයට ඇති කරන බලපෑම. මේ කරුණු තුන බැලුව ගමන් මේක කියුව ගමන් ඔයාලට තේරෙනවද ඔය පුතේ මොනවද හානි කරන්නේ? වායු දූෂණය. අපි බලමු. බොහෝ අය පුරුදු වෙලා තියෙනවද ඔය පුතේ? ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගිනි තියන්න. මාත් දැකලා තියෙනවා. කටුක දුඟදක් සහිතව කළු දුම් රොටු ඒ අවකාශය සම්පූර්ණයෙන්ම පිරෙනවා. මෙමගින් අපට හුස්ම ගන්න තියෙන පිරිසිදු වාතය සම්පූර්ණයෙන්ම අපිරිසිදු වෙනවා. හරි නේද? ප්‍රධාන හේතුව තමයි මෙන්න මේ පිලිස්සීම. එතන අපි කියනවා ගිනි තැබීම කියලා. කිසිම අවස්ථාවක දුවේ පුතේ කිසිදු ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයක් ගිනි තියන්න එපා. ඔබේ දන්න වැඩිහිටියෙක් මේක කරනවා නම් ඔහුටත් ඒක කරන්න දෙන්න එපා. ඍජුවම ඒ කාර්ය කරන පුද්ගලයාටත් ඔහු නොදැනුවත්වම හානි වෙනවා. සමහරට ඒ මොහොතේම හානියක් වෙන්නත් පුළුවන්. යම් පිපිරීමක් ඇති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දීර්ඝ කාලීනව පසුව අවස්ථාවක පිළිකා වැනි දරුණු රෝගාබාධයන්ට ඔහු හෝ ඇය ගොදුරු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ අම්මට තාත්තට ඔබ ආදරෙයි. ඔවුන් අතින් වැරදීමකින් හරි මේ දේ සිද්ධ වෙනවා නම් වහාම ඔබ ඔවුන්ට දැනුවත් කරලා මේක නවත්තන්න. කිසිම වෙලාවක ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගිනි තියන්න එපා. අර මුලින් අපි කතා කරපු ඒ මූලද්‍රව්‍ය අවකාශයට මේ වායු ගෝලයට එකතු වෙනවා. සහ ඒවා වෙනස් විෂ වායුන් වශයෙන් තමයි වායු ගෝලයට එකතු වෙන්නේ. එතකොට අපිට හුස්ම ගන්න තියෙන වායු ගෝලය සම්පූර්ණයෙන්ම දූෂණයට ලක් වෙන්න පුළුවන්. තැන් වල අපි මෙහෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගිනි තැබීම. අපි ඒකට කියනවා අවිධිමත් බැහැරලීමක් කියලා. තේරුණා නේද පුතේ? පරිසරයට බලපෑම් ඇති කරන්න හේතුව එකක් පිලිස්සීම. පිලිස්සීම කියන්නේ හානි වූ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වලට කරන්න දෙයක් නැතිකමට අවිධිමත් ලෙස බැහැර කිරීමක්. හොඳයි. ඒ තුලින් වායු දූෂණය සිද්ධ වෙනවා. දෙවෙනි කරුණ. ජල දූෂණය. මම මොහොතකට කලින් ඔබට පින්තූරයක් පෙන්නුවා. ඔබ දැක්කා ඒ ජල ප්‍රභවය වෝටර් සෝස් එකෙන් විශාල ප්‍රමාණයක් වැසී යන පරිදි මේ අවිධිමත් ලෙස බැහැර කරපු ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පාවි තියෙනවා. තව ජලයේ යට ගිලිලත් සෑහෙන ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. එතකොට මේවා මෙහෙම ජලයේ තියෙනකොට මේවයි තියෙන මූලද්‍රව්‍ය විෂ ද්‍රව්‍ය ක්‍රමයෙන් දිනපතා ජලයට එකතු වෙනවා. එහි ජීවත් වෙන මත්ස්‍යයන් ඇතුළු විවිධ ජලජ ජීවීන් සියල්ලම විනාශ වෙලා යනවා. සහ ඔවුන්ගේ ජානමය විකෘතිතා ඇති වෙලා ඔවුන් වෙනස් විකෘතිතාවයන් සහිත ජීවීන් බවට පත් වෙනවා. එවැනි මාළුන් අනුභව කළොත් සිද්ධ වෙන දේ ගැන මා ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නෑ දුවේ පුතේ. බලන්න ජල දූෂණයක් සිද්ධ වෙනවා අවිධිමත් ලෙස විද්‍යුත් අපද්‍රව්‍ය බැහැර කිරීම තුළින්. පළවෙනි මං ගත්ත උදාහරණ තමයි ජලජ ජීවීන්ට එයින් හානි වෙනවා.
පරිසරයේ හානියක් මේක. ඊට අමතරව මිනිසාට පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. බොන්න වතුර ටික නැති වෙනවා. අපිට එකවර දැනෙන්නේ නෑ මේක. දිගු කාලීනව සිද්ධ වෙන හානිය. මිනිසුන්ගේ වකුගඩු වල ඇතුළු බොහෝ ශරීර ඉන්ද්‍රයන් හානි කරන්න පටන් ගන්නවා. ඒ නිසා පරිසරයට ඇති කරන නරකම බලපෑමක් තමයි ජල දූෂණය. ඒ වෙන්නේ අපි අවිධිමත් ලෙස ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ජල ප්‍රභවයන් සහිත තැන්වලට හෝ ජල ප්‍රභවයන්ට එකතු වෙන ආකාරයෙන් බැහැරලීම. වත්ත පහළට විසි කරලා දානවා, හයියෙන් වහිනවා, වැස්සට මේවා ගහගෙන යනවා හේදිලා ගංගාවලට ඇලදොලවලට. එතකොට ඒ සියලු ජල මාර්ග අපවිත්‍රණව මේවයි. ඒ නිසා අවිධිමත් ලෙස ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කරොත් වායු දූෂණය වගේම ජල දූෂණය සිදු වෙනවා. ඊළඟ එක පස දූෂණය. හිතන්න අපි ගිහිල්ලා මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කරන් ගිහිල්ලා කොහේ හරි හිස් ඉඩමකට දානවා. අපි හිතමු කවුරුත් නැහැ. අපි දාලෙනවා. පස්සේ කාලෙක මෙතන වගාවක් කරන්න ගියා. මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මේ ඉඩම පුරා මේ භූමිය පුරා විසිරෙලා. පළවෙනි දේ වගා කටයුතු හරියට කරගන්න බැරි වෙනවා. අපිට ඉඩම අහිමි වෙනවා. වගාවක් කරගන්න බැරි වෙනවා. අනෙක් පැත්තෙන් අපි ඊළඟට කතා කරන මාතෘකාවට මිනිසුන්ට හානි කරන්න පුළුවන් ඒ අතරතුර මේ අපද්‍රව්‍ය තියෙන අතරතුර අපි වගා කටයුතු කළාම ඒ ශාක වලට උරා ගන්නවා මෙම බැහැරලපු අවිධිමත්ව බැහැරලපු ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වලින් නිකුත් වන ගැලවි ඉවත් වන මේ මූලද්‍රව්‍ය හානිකර මූලද්‍රව්‍ය ගස් වලට උරාගෙන අපි ඒවා ආහාරයට ගත්තම ඒවා අපේ සිරුර තුළට එන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් පස දූෂණය වෙන්න පුළුවන්. කෘෂි කාර්මික ඉඩම් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා, භාවිතයට ගන්න බැරි වෙනවා දුවේ පුතේ. මොනව නිසාද? අවිධිමත් ලෙස ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයට බැහැරලීම තුලින්. ඒ නිසා මෙය අපි වහාම නැවැත්විය යුතු, පාලනය කළ යුතු සහ කළමනාකරණය කළ යුතු දෙයක්. හොඳයි දුවේ පුතේ. දැන් ඔබට තේරෙනවා පරිසරයට නරක බලපෑම්, හානිකර බලපෑම් ඇති කරන අවිධිමත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ තත්ත්වය මොකක්ද කියලා. දැන් අපි බලමු පුතේ මිනිසාගේ සෞඛ්‍යයට ඍජුවම මොකක්ද මේ ඇති කරන බලපෑම කියලා. අවිධිමත් විද්‍යුත් අපද්‍රව්‍ය බැහැර කරලීම. දුවල පුතාලට හොඳට ඇහෙනවා මම නිතරම කියන්නේ මොකද්ද? අවිධිමත් බැහැර කරලීම. මොකද මේ විද්‍යුත් අපද්‍රව්‍ය වලින් බැහැර කරාට පස්සේ අපට හානියක් වෙනවා කියලා අපට මේ ලෝකයේ විද්‍යුත් උපාංග නිෂ්පාදනය නවත්තන්න බෑ. භාවිතය නවත්තන්නත් බෑ. අපේ කාර්යයන් පහසු කරගන්න අපි ඉගෙන ගත්ත කලින් පුතේ ඵලදායි කරගන්න, කාර්යක්ෂම කරගන්න අපි පරිගණකය හා පරිගණන උපාංග, ඉලෙක්ට්‍රොනික උපාංග විශාල ප්‍රමාණයක් පාවිච්චි කරනවා. වැදගත්ම දේ මේවා ඩිස්කාඩඩ් කරනකොට, ඒ කියන්නේ මේවා බැහැරලනකොට අන්න එය විධිමත් නැත්නම් රෙගියුලර් මෙතඩ් එකට, විධිමත් ක්‍රමයකට කරන්න ඕන පුතේ. අවිධිමත්ව අපි එහෙම දැම්මොත්, වෝටර් සෝස් වලට දැම්මොත්, ඉඩම් වලට දැම්මොත් විශාල හානි වෙන්න පුළුවන්. පිලිස්සුවොත් තවත් හානි වෙන්න පුළුවන්. අන්න ඒ ගැනයි මේ ඒකයි මම නිතරම ඔබට කියන්නේ අවිධිමත් බැහැරලීම තමයි මෙයට ප්‍රධානතම හේතුව. හොඳයි දුවේ පුතේ. අපි දැන් බලමු එහෙනම් මොනවද මේ මිනිසාගේ සෞඛ්‍යයට ඇති කරනු ලබන නරක බලපෑම් කියලා. පළවෙනි එක. මොළය, අක්මාව සහ රුධිර ධාවනයේ විකෘතිතා ඇති වෙනවලු. ඔව් මේක මෙහෙම වෙනවා. ඒට හේතුවත් අර පැත්තෙන් බලන්න රතු පාටින් දීලා තියෙනවා. ඔබට දැනෙන්නම රතු පාටින්ම මම මේ අකුරු ටික දුන්නා. මොනවද? ලෙඩ්. එහෙම නැත්නම් ඊයම්. අපේ සිරුරට අධික ලෙස ඊයම් මූලද්‍රව්‍ය එකතු වීම තුළින් අපේ මොලේ නේද? අක්මාව, ඔබ දන්නේ අක්මාව කියන්නේ අපේ ඇඟේ තියෙන ෆිල්ටර් එක. අපද්‍රව්‍ය පෙරණ තැන. මෙන්න මේවට හානි සිද්ධ වෙනවා. රුධිර ධාවනයේ විකෘතිතා ඇති වෙනවා. විකෘතිතා ඇති වුණාම එම සිරුර ගැන අපි මොනවා හිතන්නද නේද දුවේ පුතේ?
ඔබ 6 ශ්‍රේණියට ආපු දරුවෝ ඔබට මේක හොඳට තේරෙනවා. හරි නේද? ඔබ මේ පන්තිවල සෞඛ්‍ය විෂය තුලදීත් මේ ගැන ඉගෙන ගන්නවා. සෞඛ්‍ය ගුරුතුමියගෙනුත් මේ ගැන අහලා බලන්න පොඩ්ඩක්. හරි වටිනවා. එහෙනම් පළවෙනි එක තමයි පුතේ මොළය අක්මාව සහ සිරුරේ රුධිර දහවණය නැත්නම් අපි කියන පුතේ blood circulatory system එක කියලා. රුධිර සංසරණ පද්ධතියේ විකෘතිතා ඇති වෙනවා. ඒ තුලින් මේ තුලින් නොඑක් රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. ඊටාම කෙටියෙන්කොත් යහපත් ජීවන තත්ත්වය නැති වෙනවා. අපේ පරිගණකමය උපාංගවල තිබෙන ඊයම් අපේ සිරුර වලට එකතු වුණොත් වායුගෝලය හරහා පස හරහා ජලය හරහා මේක වෙන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ. හොඳයි. ඊළඟ කාරණේ පුතේ. මොළයේ ඉදිමීම මාංශ පේශී දුර්වලතා හෘද හානිය. ඔබ දන්නවා අපේ සිරුරේ හෘදය අපේ හાર્ට් එක කොච්චර ලොකු සේවයක් කරනවද සිරුරේ පැවැත්මට. මේක හානි වුණා කියන්නේ වාහනයක එන්ජිම හානි වුණා සමානයි. කවුද මේකට හානි කරන්නේ? මෙතන අපිට පේන්න තියෙනවා බේරියම්. මෙන්න මේ මූලද්‍රව්‍ය. ඉලෙක්ට්‍රොනික උපාංග වල බහුල ලෙස තිබෙන මූලද්‍රව්‍යයක්. ඒ නිසා මේවා අර අපි කලින් කතා කර පරිසරය ආශ්‍රිත සාධකවලදී කරුණවලදී කතා කරව විදිහට එවැනි ආකාරවලින් අපේ සිරුරට ඇති වෙන්න පුළුවන් අවිධිමත් ලෙස ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කරලීම තුලින් එහිදී හෘදයට හානි වෙන්න පුළුවන්. මේ මාංශ පේශීන් දුර්වල වෙන්න පුළුවන්. මේ සිරුර පවත්වගෙන යන මේ අපි යම් කාර්යයක් කරනකොට මේ සිරුර මෙහෙවන මාංශ පේශීන් සියල්ල දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේම මේ මොළයේ ඉදිමීමක්. ඒතකොට ඉතින් අපේ මොළය අක්‍රිය වෙලා යන්න පුළුවන්. තවත් බොහෝ රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. 6 ශ්‍රේණි දරුවන්ට මම ගැඹුරට යන්නේ සරලව වෙන්න පුළුවන් මේ ගැටලුකාරී තත්වයන් පැහැදිලි කරලා දෙනවා. ඔබේ ICT කියවීම පොතේත් මේ කරුණු ටික සඳහන් වෙනවා. ඔබට නැවත නැවත කියවන්න පුළුවන් මේ පාඩමට අමතරව. තුන්වෙනි කාරණය. ස්නායු ආබාධ අක්මාව විනාශ වෙන්න පුළුවන්. කවුද මේක කරන්නේ? උෂ්ණත්වමානයේ ඉඳලා අපි පාවිච්චි කරන පරිගණක හා මේ පරිගණනමය උපාංග විශාල ප්‍රමාණයක පුතේ අඩංගු වෙලා තියෙනවා. මර්කරි, රසදිය, අපි පරිගණකමය උපාංග එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික උපාංග ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වශයෙන් ආවට ගියාට අවිධිමත් ලෙස බැහැර කරාම මේවා පරිසරයට එකතු වෙනවා. අපි ආහාරට ගන්න ශාකවලට එකතු වෙනවා. ආහාරට ගන්න මාළු වගේ සතුන්ට එකතු වෙනවා. ඒ හරහව වායුගෝලට එකතු වෙලා ඒ හරහව අපේ සිරුරට ඇවිල්ලා අපේ සිරුරේ ස්පර්ශ වෙන ආකාරයෙන් එහෙම හෝ සිරුරට ඇවිල්ලා මෙවැනි හානි වෙන්න පුළුවන්. අපේ ස්නායු පද්ධතිය නේද? අපේ ස්නායු පද්ධතිය සම්පූර්ණයෙන්ම කර්මන්න වෙන්න පුළුවන්. ඒකට හානි වෙන්න පුළුවන්. අක්මාව විනාශ වෙන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ අවිධිමත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැරලීමේ තියෙන හානි ඔබට දැන් තේරෙනවා. ඊළඟ කාරණය තමයි පෙනහැලි පිළිකාවක් ඇති වෙන්න පුළුවන්. හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වෙන්න පුළුවන්. මේකට වග කියන්න ඕන කෙනා තමයි බෙරලියම්. අපේ ඉලෙක්ට්‍රොනික උපාංග වල අපට දක්නට ලැබෙන තවත් මූලද්‍රව්‍යයක්. ඉලෙක්ට්‍රොනික උපාංග නිර්මාණයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක්. එතකොට මේ බෙරලියම් මූලද්‍රව්‍ය අන්තර්ගත ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවිධිමත් ලෙස පරිසරයට බැහැර කරාම අපේ සිරුරට එහි බලපෑම ඇතිවීම තුළින් පෙනහැලි පිළිකා හුස්ම ගැනීමේ අපහසුතාව අපට ඇති වෙන්න පුළුවන්. මේ කරුණ ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න දුවේ පුතේ. අවසාන වශයෙන් මා පොදු කරුණක් ඉදිරිපත් කරනවා. ජාන විකෘතිතා ඇති වෙන්න පුළුවන්. දරුවෝ දන්නවා අපේ ජීන්ස් ගැන, ජාන ගැන නේද? මේ ජාන වල තියෙන සැකැස්ම විකෘති වුණොත් අපෙන් පසු බිහි වෙන ජීවීන් විකෘති තත්වයන් සහිත ජීවීන් තමයි බිහි වෙන්නේ. මේක ඊටා බැරෑරුම් තත්ත්වයක්. අපේ සිරුරෙත් යම් යම් අසාමාන්‍ය ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා ජාන විකෘතිතා තුලින්.
හොඳයි. එහෙනම් දුවේ පුතේ මා ඔබට පැහැදිලි කරා මිනිසාගේ සෞඛ්‍යයට ඇති කරන බලපෑම් මොනව කළොත්ද අවිධිමත් ලෙස ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීම තුලින්. අපි දැන් මේ මොනව ගැනද කතා කරමින් හිටියේ? මා පොඩ්ඩක් ආපස්සට ගිහලා ඔබට පෙන්නනවා. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීම මගින් ඇතිවන බලපෑම්. ඒ වචනය මම මෙතන දැම්මේ නැහැ. මම ඔබට නිතර කියන ඔබට හුරු වෙන්න ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීම තුලින් ඍජුවම මිනිසාටත් පරිසරයටත් පරිසරය හරහා වක්‍රව මිනිසාටත් විශාල බලපෑමක් නරක හානිකර බලපෑමක් ඇති වෙනවා. මේ කරුණු දෙක තමයි අපි මේ සාකච්ඡා කරමින් හිටියේ. හොඳයි දුවේ පුතේ. අපි දැන් කතා කරා අවිධිමත් ලෙස ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කරාම අපට වෙන්න පුළුවන් හානි. ගැටලුකාරී තත්ත්වයන්. එහෙනම් අපි මේක වළක්ව ගන්න කරන්න ඕන පළවෙනිම අදහස දේ තමයි මේ අවිධිමත් ලෙස බැහැර කිරීම නතර කරන එක. දැන් ඔබ මගෙන් ඉතින් සර් අවිධිමත් ලෙස බැහැර කරන්න හොඳ නැත්නම් කොහොමද මේක බැහැර කරන්න ඕන විධිමත් ක්‍රමය? මොකක්ද මේ විධිමත් ක්‍රමය? මේකට ඔබට ගොඩක් කරුණු මට කියලා දෙන්න තියෙනවා. ඔබ අන්තර්ජාලයේ සර්ච් කරොත් ඔබට ගොඩක් දේවල් හොයාගන්න පුළුවන් ක්‍රමවේද කොහොමද අපට නිවසේදී පාසලේදී රැකියා ස්ථානයේදී හෝ කොතැනක හෝ හානිවන බැහැරලන විද්‍යුත් අපද්‍රව්‍ය කොහොමද අපටත් පරිසරයටත් හානියක් නොවන ආකාරයෙන් බැහැරලන්නේ කියලා. ඔබට ඒ ගැන හොඳ පොත්පත් පුස්තකාලයෙන් හොයාගෙන කියවන්න පුළුවන්. වැඩි දැනුමක් ලබා ගන්න. මා ඔබට ඒ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් මෙහිදී පැහැදිලි කරන්න උගන්වන්නයි ලැහැස්තිය. පළවෙනි එක තමයි පුතේ මේකට තියෙන හොඳම ක්‍රමය අපි කියන 3R method එක. 3R ක්‍රමය. මොකක්ද අපේ මාතෘකාව? ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ආරක්ෂිතව බැහැරලීම. විද්‍යුත් අපද්‍රව්‍ය ආරක්ෂිතව බැහැර කරන්න තියෙන හොඳ ක්‍රමයක් තමයි මෙන්න මේ 3R ක්‍රමය. 3R ඒ කියන්නේ R අකුරු තුනේ ක්‍රමය. මෙහි තිබෙනවා ප්‍රධාන කරුණු තුනක්. ඒ කරුණු තුනම ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශ කරද්දී R අකුරෙන් තමයි පටන් ගන්න. බලමු පුතේ. reuse නැවත භාවිත කිරීම. පටන් ගන්නේ R අකුරෙන්. reduce R අකුරෙන් තමයි පටන් ගන්නෙ. අවම කිරීම. reduce කියන්නේ අවම කරනවා. බලමු මොකක්ද අවම කරන්නේ කියලා. recycle R අකුරෙන් පටන් ගන්නෙ. ප්‍රතිචක්‍රීකරණය. මෙන්න මේ ලෝක පිළිගත් ක්‍රමවේදය 3R ක්‍රමය හොඳ විසඳුමක් සොලියුෂන් එකක් වෙනවා අවිධිමත් ලෙස විද්‍යුත් අපද්‍රව්‍ය බැහැර කරලීමෙන් ඇතිවන ගැටලු වළක්වන්නත් එහෙමනම් කොහොමද මේ ගොඩ ගැසෙන එකතු වෙන විද්‍යුත් අපද්‍රව්‍ය බැහැරලන්නේ කියන ගැටලුවට විසඳුමක් වෙන්නත්. තේරුණානේ චුටි දුවේ පුතේ? හරි. අපි දැන් ගිහින් බලමු මේ ක්‍රමය කොහොමද අපට උදව් වෙන්නේ කියලා. මෙන්න මම සිංහලෙන් දීලා තියෙන පුතේ. මොකද්ද 3R ක්‍රමයේ පළවෙනි එක? අවම කිරීම, reduce මේක තමයි පිළිවෙල පුතේ. නැවත ප්‍රයෝජනයට ගැනීමේ කාරණය තමයි reuse කියන්නේ. ප්‍රතිචක්‍රීකරණය තමයි recycle කියලා කියන්නේ. මෙන්න මේ R3. හරි. මෙන්න මේ සලකුණු තුන සාමාන්‍යයෙන් මේ කරුණු තුනට පිළිගන්න සංකේත තුනක්. ඔබට ගොඩාක් හුරු ඇති මේ රීසයිකල් කියන එක. ඔබ මිලදී ගන්න බොහෝ භාණ්ඩවල ඇසුරුම් වල මේක print කරලා තියෙනවා. එම ඇසුරුම් මේ උපකරණ භාවිතයට ගන්නකොට එම ඇසුරුම් ඉවත් කරලා ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කරන්න කියලා. ඔබට මතක ඇති. ඔබ මිලදී ගන්න බොහෝ භාණ්ඩවල ඇසුරුම් වල මේක තියෙනවා. මං හිතන්නේ ලෝකෙ නිෂ්පාදනය කරන හැම එකකම වගේ මේ සලකුණ මේ රීසයිකල් කියන ලාංඡනය දකින්න තියෙනවා. ඉන්න අදහස් කරන්නේ එය ප්‍රතිචක්‍රීකරණය සඳහා එම ඇසුරුම යොමු කළ යුතු බව. පැහැදිලි නේද? හොඳයි. දැන් අපි බලමු පුතේ මේ
3R ක්‍රමයට එන අවම කිරීම, නැවත ප්‍රයෝජනට ගැනීම සහ ප්‍රතිචක්‍රීකරණය කොහොමද සිද්ධ වෙන්නේ කියලා පියවරෙන් පියවර. පළමු ක්‍රමය භාවිතය අවම කිරීම කියලා කියනවා. මේක හරියට තේරුම් ගන්න ඕන. ඔබේ පොතේ තිබෙන්නේ පුතේ භාවිතය අවම කිරීම කියලා. නමුත් මම ඔබට අවධානය යොමු කරන්නේ මේ අවම කිරීම කියන කොටස මතක තබා ගන්න. නැත්නම් අපිට මේක ගැටලුවක් වෙන්න පුළුවන් භාවිතය අවම කිරීම මොකක්ද මේ කියලා. මම පැහැදිලි කරන්න. හිතන්න අපි යම්කිසි පරිගණකමය උපාංගයක් මිලදී ගන්නවා. අවුරුද්දයි පාවිච්චි කරන්නේ. හරිද? අවුරුද්දක් පාවිච්චි කළා කයින් කරනවා. අලුත් එකක් ගන්නවා. ඊළඟ අවුරුද්දේ අපි කරන් පාවිච්චි කළා එකත් අයින් කරනවා. අවුරුද්දෙන් අවුරුද්දට මිලදී ගන්නවා. අලුත් පරිගණක. මොකද වෙන්නේ? සෑහෙන පරිගණක ගොඩක් භාවිතින් ඉවත් කළා. සමහරට ක්‍රියාකාරී තත්ත්ව තියෙන්න පුළුවන්. දැන් පැත්තකට දැම්මට පස්සේ ඔය කැඩලා යනවා. තිබිලම සවුත් වෙනවා. ඒතර කොච්චර ගොඩක් ගොඩ ගහනවද? ඒකට විසඳුම තමයි මෙතන තියෙන්නේ. මොකද්ද පුතේ? වැඩි කාලයක් පාවිච්චි කරන එක. පරිගණකයක් සාමාන්‍යයෙන් අවුරුදු 5ක් 6ක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. අවුරුදු 10ක් 12ක් ඒත් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. යම් ගැටලු වෙද්දී ඒවා නිවැරදිව අලුත් වැඩියා කරමින් ඒවට විසඳුම් සොයා ගනිමින් පාවිච්චි කරන්න තියෙනවා. එහෙම වුණාම අපි අවුරුදු 10ක් පාවිච්චි කරා කියන්නේ එකම පරිගණකය. එතකොට මම නැත්තම් ඔබ අවුරුදු 10ක් යනකම් මේ පරිගණකය භාවිතින් ඉවත් කරන්නේ නැහැ. ඉන්න අදහස් කරන්නේ ඔබ එම අවුරුදු 10ට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයක් නිර්මාණය කළේ නැහැ කියන එක. දැන් අන්න ඒ නිසා තමයි මම කියන්නේ මේ භාවිතය අවම කිරීම කියන්නේ මේ පාවිච්චි කරන කාලය අවම කිරීම නෙවෙයි. හරිද? අවම කිරීමයි. අවම කරන්නේ නැවත නැවත අලුත් දේවල් මිලදී ගන්න එක. ඒව පාවිච්චි කරන මේ කියන්නේ පරිභෝජනය අවම කිරීම. ඔන්න ඔබට හොඳම වචන. අලුත් පරිගණක එනෙන පළියට අපි ඔක්කොම ගන්න යන්න එපා. ඒතර වැඩි පරිභෝජනයක්. ඒ කියන්නේ අලුත් දෙයට භාවිතයට වැඩි වෙනවා. ඕකයි මේ කියන්නේ. අපි කොහොම ස්මාර්ට්ෆෝන් එකක් ගන්නවා. මාස 6-7ක් යද්දී අලුත් වර්ගයක් එනවා ඒකේ. ඊළඟ වර්ෂන් එක සංස්කරණය. මේක පැත්තකට දාලා ඒක ගන්නවා. මේ විදිහට මේ අධික භාවිතයට යන්න එපා. අධික පරිභෝජනයට යන්න එපා කියලා තමයි මේ 3R ක්‍රමයේ පළවෙනි එක කියන්නේ. දැන් ඔබට තේරෙනවා භාවිතය අවම කිරීම කියන්නේ මොකක්ද කියලා. මූලිකව අවම කිරීම තේරුම් ගත්තම හරි. ඊට පස්සේ භාවිතය අවම කරනවා. ඒක තේරුම් ගන්නවා. හරි නේද? බලමු පළවෙනි කරුණ. භාවිතය අවම කරන්නම්. ඒ කියන්නේ පරිභෝජනීය වැඩිවීම අඩු කරන්න නම් නැවත නැවත උපකරණ මිලදී ගැනීමෙන් කරන අධිභාවිතය අවම කරන්න නම් පළවෙනි එක තමයි කල්පවතින භාණ්ඩ මිලදී ගන්න. භාණ්ඩ මිලදී ගන්න ගියාම හොඳ නිෂ්පාදකයෙක්ගේ හොඳ වෙළඳ නමක් සහිත නිෂ්පාදකයෙක්ගේ හොඳ භාණ්ඩ අපි මිලදී ගන්න ඕන. ඒවයි කල්පවතින කාලය ලයිෆ් ටයිම් එක ගැන හිතන්න ඕන. භාවිත කළ හැකි කාලය. වගකීමක් සහිත හොඳ භාණ්ඩ මිලදී ගත්තම අපිට ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි හැමෝම මේ විදිහට අවුරුදු 5-6 අඛණ්ඩව භාවිත කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික උපාංග පාවිච්චි කරනවා නම් දුවේ පුතේ. පරිගණකමේ උපාංග පාවිච්චි කරනවා නම් අපි අවුරුදු 5-6ක් යනකම් අපේ පරිසරයට අපි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කරන්නේ නැහැ. පැහැදිලි නේද? එහෙනම් පළවෙනි කරන ඔබට තේරුණා. ඊළඟට දැනට යම් උපකරණයක් පාවිච්චි කරනවා නම් හරියට මේන්ටේන් කරන්න ඕන. වාහනයක් පාවිච්චි කර දූල පුතාලා සමහරට අහලති වෙලාවට සර්විස් කරන්න ඕන. ඒකේ ඔයිල් මාරු කරන්න ඕන. නේද? අනතුරක් සිදු නොවෙන්න නිවැරදි කාලයට ටයර් අලුත් කරන්න ඕන. එතන නම් ටයර් මාරු වෙනවා. හොඳද? බැහැරලියක් සිද්ධ වෙනවා. ඒ වගේ මම කියන්නේ නඩත්තුව හොඳට තියෙන්න ඕන. යන්ත්‍රය යම් ගැටලුවක් එනවා වගේ දැනුණ ගමන් ඒ ගැන දැනුමක් තිබෙන කාර්මික මහතෙක් ලව්ව ඒක පරීක්ෂා කරලා බලලා වාහනේ හොඳ දාවන තත්ත්වය තියාගන්නවා. ඒ වගේ අපි පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික උපාංග නිතර නිතර පිරිසුදු කරන්න ඕන. පිරිසුදු පරිසරයක පාවිච්චි කරන්න ඕන. එම උපාංගය මිලදී ගන්නකොට නිෂ්පාදකයා හෝ අලෙවි කරන්න දෙන උපදෙස් මේක මෙහෙම පාවිච්චි කරන්න, මෙහෙම පාවිච්චි කරන්න, මේව කරන්න එපා, මේව කරන්න. කළ යුතු නොකළ යුතු දේවලුත් කියනවා. අන්නේ මේ විදිහට අනුගමනය කළොත් මේ උපාංගය හොඳ තත්වයෙන් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද දුවේ පුතේ?
ඉන්න අදහස් වෙන්නේ අලුත් උපකරණයක් මිලදී ගන්න අපට යොමු වෙන්න අවශ්‍ය නැහැ කියන එක. දැන් දුවල පුතාලට තේරෙනවා. මේ භාවිතය අවම කිරීම කියන්නේ අධික පරිභෝජනය අවම කිරීම කියන එක. එතෙන්දී කල්පවතින භාණ්ඩ මිලදී ගත්තොත් නැවත නැවත අලුත් භාණ්ඩ මිලදී ගන්න ඕනේ නැහැ. අධික පරිභෝජනය අඩු වෙනවා. දැනට භාවිත කරන උපකරණ නිවැරදිව නඩත්තු කිරීම තුළින් ඒවා හානි වීම වැළැක්වෙනවා. ඒ තුනත් අලුතින් උපකරණ මිලදී ගන්න අවශ්‍යතාවය නැති වෙනවා. මේ දෙකෙන්ම මෙන්න බලන්න නව භාණ්ඩ නව මිලදී ගැනීම අඩු කරගන්න පුළුවන් අපිට. නව මිලදී ගැනීම අඩුයි කියන්නේ පුතේ එමගින් පරිසරයට මුදා හැරෙන විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රමාණය අවම වෙනවා. අපි අලුතින් මිලදී ගන්න නැහැ. තියෙන උපකරණම හොඳට පාවිච්චි කරගෙන යනවා. මෙන්න පුතේ 3R ක්‍රමේ පළමු කාරණය reduce අවම කිරීම. උපකරණ විද්‍යුත් උපාංග අධික පරිභෝජනය අවම කිරීම ගැන තමයි මේ පළවෙනි යෝජනාව 3R ක්‍රමය තුල. පැහැදිලි නේද පුතේ? හොඳයි අපි යමු ඉස්සරහට. දෙවෙනි ක්‍රමයේදී අපිට කියනවා නැවත ප්‍රයෝජනයට ගැනීම reuse කරන්න කියනවා. reuse use කියන්නේ පාවිච්චි කරනවා reuse කියන්නේ නැවත use කරනවා. සමහර අය ඉන්නවා සමහර භාණ්ඩ පොඩ්ඩක් හරි හානි වුණොත් ඒක රිපෙයාර් කරලා අලුත් වැඩියා කරලා පාවිච්චි කරන්න කැමති නැහැ. අහක දානවා. එහෙම අහක දානකොට බැහැරලන එවැනි විද්‍යුත් උපාංග ප්‍රමාණය වැඩි වෙනවා. විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. මෙන්න මේ ගැන තමයි දෙවෙනි කරුණෙන් අවධානය යොමු කරලා තියෙන්නේ. බලමු මේ කොටස් වලට වෙන් කරලා තියෙනවා. පළවෙනි එක කැඩුණු උපකරණ අලුත් වැඩියා කරන එක. නැවත ප්‍රයෝජනට ගැනීමේ පළවෙනි කාරණය තමයි උපකරණයක් යම් විද්‍යුත් උපාංගයක් හානි වුණාද අක්‍රිය වුණාද අපි කියන සාමාන්‍ය වලින් කැඩුණා කියලා. ඒක අල්ලලා පැත්තකට දාන්න නැතුව මොකද්ද වෙලා තියෙන ගැටලුව කියලා සුදුසුකම්ලත් කාර්මික මහතෙක් හෝ ඔබට දැනුම තිබුණා නම් ඔබ හෝ ඒ නිවැරදි කරගන්න ඕන යථා තත්ත්වයට පත් කරගන්න ඕන ක්‍රියාකාරී තත්ත්වයට පත් කරගන්න සරල තේරෙන භාෂාවෙන් කිව්වොත් පුතේ අලුත් වැඩියා කරගෙන පාවිච්චි කරන්න දිගටම. ඒක තමයි කියන්නේ හානි වෙච්ච කැඩුණු විද්‍යුත් උපාංග උපකරණ අලුත් වැඩියා කරලා අඛණ්ඩව පාවිච්චි කරන්න. එතකොට නව එකක් මිලදී ගන්න අවශ්‍යතාවයක් නැති වෙනවා. ඒක තමයි reuse කියන්නේ. 2 පැරණි බඩු ඉවතලීම වෙනුවට ඒවා නැවත විකිණීම හෝ පරිත්‍යාග කිරීම. අයි මෙහෙම හිතමු. අපි උපකරණයක් විද්‍යුත් උපාංගයක් පාවිච්චි කරා. සෑහෙන කාලයක් යනකොට ඒක මගේ නැත්නම් මේ දූගේ පුතාගේ අවශ්‍යතාවයට මදි. අපි ටිකක් වැඩිපුර වැඩ කරනවා. එතකොට බොහොම කාලයට කලින් ගත්ත පැරණි උපාංගේ දැන් මේ අලුත් වැඩවලට ගැලපෙන්නේ නැහැ. කාර්යක්ෂමතාවය මදි. ඵලදායීතාවය මදි. මේ වෙලාවේ අපි අලුත් එකක් ගන්න හිතනවා. මොකද මේ අපි උත්සාහ කරනවා යම් යම් කොටස් එකතු කරන්න මුලින් එකතු කරලා කාර්යක්ෂමතාවය ඵලදායීතාවය සහ අපේ වැඩේට හරියන තත්ත්වයට ගේන්න. එහෙම කරලත් අපේ තත්ත්වයට එන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා මේක භාවිතෙන් ඉවත් කරන්න. ඔව්. එතකොට භාවිතෙන් අපි ඉවත් කරනවා තමයි. හැබැයි ඒක පැත්තකට දාන්න එපා. පරිසරයට නිකරුණේ විසි කරන්න එපා. කුණු ගොඩකට ගිහින් දාන්න එපා. ඔබට කරන්න පුළුවන් වැඩ දෙකක් 3R ක්‍රමයෙන් දෙවෙනි එකේ යෝජනා කරනවා මොකද්ද? ඒව නැවත විකුණන්න පුළුවන්. ඔබට මූල්‍යමය ලාභයකුත් තියෙනවා. එතකොට අලුතෙන් ගන්න යන භාණ්ඩේ මිලෙන් කොටසක් මේන් ලබා ගන්න පුළුවන්. හිතන්න ඔබේ පරිගණකය ඔබ දැන් කාලයකට කලින් ගත්ත පරිගණකය ඔබ දැන් කරන කාර්ය සඳහා ගැලපෙන්නේ නැහැ. තාක්ෂණය මැච් වෙන්නේ නැහැ, ගැලපෙන්නේ නැහැ. අන්න එනම් මේ පරණ පරිගණකේ තව කෙනෙකුට විකුණන්න පුළුවන් පැත්තට දාන්න නේද? විකුණලා යම් මුදලක් ලබන්න පුළුවන්. එහෙම වාසියකුත් තියෙනවා. ඒකෙන් තවත් කෙනෙක්ගේ පරිගණක අවශ්‍යතාවයක් සපිරෙනවා. එතකොට ඔහු අලුත් පරිගණකයක් මිලදී ගන්න එක වැලක් වෙනවා. මොකද ඔහුට අඩු මිලට මගේ පරිගණකයේ මට්ටම යාට ඇති යාගේ කාර්යයන් කරගන්න. එතකොට ඔහු අලුත් පරිගණකයක් මිලදී ගන්න යන්නේ නැහැ. ඒතර නිෂ්පාදකයෙක්ගෙන් අලුත් පරිගණකයක් ගන්නෙ නැහැ.
නිෂ්පාදකයට නිෂ්පාදනයේ වේගවත් වෙන්නේ නැහැ. ඇයි? පරණ එකමයි මෙයා ගත්තේ. එහෙම නැතුව මම පාවිච්චි කර පරිගණක පැත්තට දාලා මාත් අලුත් එකක් ගන්නවා. එම පුද්ගලයාත් අලුත් එකක් ගත්තොත් අපි දෙන්නම වෙළඳපොළෙන් දෙකක් අරගෙන. ඒත් නිෂ්පාදනය තව වේගවත් වෙනවා. හරි නේද? ඉල්ලුම වැඩි වෙන නිසා. එහෙනම් හොඳම දේ තමයි පුතේ භාවිත කරන්න බෑ කියලා හිතෙන බැරි වෙන ඒවා ඉවතලීම වෙනුවට නැවත විකිණීම කරන්න. එහෙම නැත්නම් ඔබට කරන්න පුළුවන් හොඳ දෙයක් තියෙනවා. අපට පුළුවන් එවැනි උපාංගික අවශ්‍යතාවය තියෙන පුද්ගලයෙකුට යම් කෙනෙකුට මේක පරිත්‍යාග කරන්න. ඔබ මේක පාවිච්චි කරන්න කියලා. මට මුදල් එපා ඔබ මේක පාවිච්චි කරලා ඔබ වැඩක් කරගන්න. පරිත්‍යාගයක් අපි හොඳ හිතින් කරන දෙයක්. පින් රැස් වෙන දෙයක්. නේද? මේ දෙකේම ඔබට අමතර ප්‍රතිලාභ තියෙනවා. මූල්‍යමය ලාභය, පින් රැස්වීමක්, ඔබේ හදවත පිරිසුදු වීමක්, තව කරන කෙනෙකුට කරන උදව්වක් එහෙම වෙනව නේද? ඉවතලනව වෙනුවට හොඳයි තව කෙනෙකුට පරිත්‍යාග කරන්න. ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතාවයන් ඒ නිෂ්ඨ කරගන්න පුළුවන් නම් ඔබේ පරිත්‍යාගය ඔහුට හෝ ඇයට වටිනවා. වැදගත්ම දේ තමයි අපේ පාඩමට දාලව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගොඩ ගැහෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒකයි මේ රීයුස් යටතේ කරන ඊළඟ කාරණය. තුන්වෙනි කාරණය. එක්වරක් පමණක් භාවිත කර ඉවතලන භාණ්ඩ මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන්න. ඔබ වෙළඳපළට භාණ්ඩ ගන්න ගියාම හොඳ තත්ත්වයේ ටිකක් මිල වැඩි භාණ්ඩ තියෙනවා. ඒ වෙන්ඩර් එහෙම නැත්නම් අලෙවිකරු කියනවා අමාත්‍ය මේක නැවත නැවත ප්‍රයෝග කරලා පාවිච්චි කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ භාණ්ඩේ හොඳයි. ඔබ තවත් භාණ්ඩ බලනකොට ඊට ගොඩක් මිල අඩු එකක් තියෙනවා. මේක නම් මහත්තයා මෙහෙම ගොඩක් අඩුයි. හරි ලේසි මේක මාස 3කින් ඉවරයි. පැත්තකට දාලා මාන්තරින් ඒත් ලාභය තවලුත් එකක් ගත්තත් අර ගන්නට ගොඩක් අඩුයි. නිතරම අලුත් ඒවා ගන්න පුළුවන් මහත්තයා. අලුත් උපකරණයක් පාවිච්චි කරන්න පුළුවන්. මාස 6න් අට අලුත් එකක් ගන්න පුළුවන්. ඒත් අර ගන්නට අඩුයි කියලා කියනවා. අන්නේ මූල්‍යමය කෙටි මූල්‍යමය ලාභය බලලා එවැනි එක්වරක් භාවිත කර ඉවතලන භාණ්ඩ ප්‍රතික්ෂේප කරන්න. ලෝකයේ එවැනි නිෂ්පාදන ඉතා විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපි අපේ ආකල්ප හදාගන්න ඕන දුවේ පුතේ එවැනි භාණ්ඩ මිලදී ගැනීමෙන් වැළකින්න. නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් මේ රීයුස් කියන එක අදහස් වෙන ඔබට. නැවත නැවත යූස් කරන්න පුළුවන් උපාංග ඔබ මිලදී ගන්න. අර එක්වරක් පමණක් භාවිත කර ඉවතලන උපාංග ප්‍රතික්ෂේප කරන්න මන්ද එමගින් බැහැරලන විද්‍යුත් උපාංග නැත්තං විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙන නිසා. ඔබ නැවත නැවත යූස් කරනවා නම් සෑහෙන කාලයක් විද්‍යුත් අපද්‍රව්‍ය ගොඩ ගැසීම අවම වෙනවා. හොඳයි. අවසාන කරුණ. පැරණි හෝ හානි වූ භාණ්ඩ වෙනත් අරමුණක් උදෙසා භාවිත කිරීම. විද්‍යුත් උපාංග වලින් බැහැරට ගිලියමක් කියන්න. ටයර් පාවිච්චි කරලා අවසන් වුණාම ඒට කොටස් එකතු කරලා පාවිච්චි කරනවා. සමහර ටයර් එහෙම කරන්න බෑ. සමහර ටයර් එහෙම කරන්න පුළුවන්. අපි කියනවා රීබිල් කරනවා කියලා. නැවත ගොඩනගනවා කියලා. ඒ කරලත් හානි වෙච්ච ටයර් පාවිච්චි කරන්න බැරි නම් අපි මල් පෝච්චිය දන්න පාවිච්චි කරනවා. නේද? විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කරන්න පාවිච්චි කරනවා. අන්න ඒ වගේ වෙනත් අරමුණක් උදෙසා භාවිත කිරීම. සමහර ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තිබෙනවා හානිකර නොවන කොටස් ටික අරගෙන විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන්. හැබැයි එකක් මතක තියාගන්න. කිසිම වෙලාවක භාවිතයෙන් ඉවත් කළ discarded electronic items හෝ එහි කොටස් ඒ කියන්නේ හානි වූ හෝ භාවිතයෙන් කිසියම් ආකාරයකින් කිසියම් හේතුවක් නිසා හෝ භාවිතයෙන් ඉවත් කළ ඉලෙක්ට්‍රොනික උපාංග පුංචි ළමයි නම් ගන්න එපා සෙල්ලම් බඩු විදිහට. කිසිසේත්ම මේවා සෙල්ලම් බඩු නෙවෙයි. මේවා ප්ලේ අයිටම්ස් නෙවෙයි. හරි නේද පුතේ? ඒ නිසා ක්‍රීඩා භාණ්ඩ වශයෙන් නම් දෙන්න එපා. හානිකර නොවන යම් යම් කොටස් දැනුම ඇති අය හරහා මේවා තේරුම් අරගෙන ලබාගෙන අපට පුළුවන් වෙනත් විසිතුරු භාණ්ඩ නේද නිර්මාණය කරන්න. අපි දැනගන්න ඕනේ ඒවා නිවසක තැනක තිබ්බට එයින් අපට හානියක් නොවෙනවා කියලා. වෙනත් අරමුණක් උදෙසා භාවිත කිරීම. මෙන්න මේ කාරණා හතර අපි පුරුදු පුහුණු වෙනවා නම්
අපි සමාජයක් වශයෙන් රටක් වශයෙන් සමස්ත ලෝකයේ වශයෙන් අපි මේ කරුණු වලට වැඩි නැඹුරුතාවයක් දක්වනවා නම් ඒ කියන්නේ රීයුස් එක හොඳට සිද්ධ වෙනවා. නැවත ප්‍රයෝජනට ගැනීම හොඳට සිද්ධ වෙනවා. ඉන්න අදහස් වෙන දුවේ පුතේ එමගින් නව මිලදී ගැනීම අඩු කරන්න පුළුවන්. එකම භාණ්ඩය නැවත නැවත පාවිච්චි කිරීම තුළින්. නව මිලදී ගැනීම අඩු කරගන්නේ පුතේ පරිසරයට මුදාහරණ උපකරණ ප්‍රමාණය අඩු වෙනවා, විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙනවා. මේ විදිහට නැවත පාවිච්චි කරාම ඍජුවම අපිට තේරෙනවා පරිසරයට මුදාහරණ විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කරගන්න පුළුවන්. හොඳයි. එහෙනම් මේ 3R ක්‍රමය යටතේ අපි ප්‍රධාන කරුණු දෙකක් සාකච්ඡා කරා. පළවෙනි එක reduce අවම කිරීම නේද? අධි පරිභෝජනය අවම කිරීම. reuse නැවත නැවත භාවිතයට ගැනීම. අපි බලමු තුන්වෙනි කාරණේ. මොකක්ද මේ තුන්වෙනි කාරණය? තුන්වෙනි R එක recycle ප්‍රතිචක්‍රීකරණය. අපේ grade 6 දරුවෝ මේ චූටි දූල පුතාලා මේක නිතර අහලා තියෙනවා කියලා මට විශ්වාසයි. ප්‍රතිචක්‍රීකරණය ගැන මම මේ පාඩමේ මුල්ම හරිය අද දවසේ මුල්ම හරිය යම් කාරණා කිහිපයක් කිව්වා. ඒ කියන්නේ දැනට අපි භාවිත කරපු යම් උපාංගයක කොටස් හෝ එම උපාංගයම වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගැනීම. සරලව එහෙම හිතන්නකෝ ප්‍රතිචක්‍රීය කරනවා. ඒ ආකාරයෙන්ම හෝ මේක බිඳ හෙලලා කොටස් වලට වෙන් කරලා හෝ කොටස් වශයෙන් අරගෙන වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න පාවිච්චි කරනවා කියලා සරලව හිතාගෙන මේක හරියම ලේසි ඔබට තේරුම් ගන්න. එහෙනම් මේ කියන්නේ මොකද්ද පුතේ? යම් විද්‍යුත් උපාංගයකට හානි වුණාම ඒක පැත්තකට කරන්නේ නැතුව අවිධිමත් ලෙස බැහැර කරලා දාන්න නැතුව මේකෙන් කරන්න පුළුවන් පුතේ වෙනත් භාණ්ඩයක් හෝ වෙනත් භාණ්ඩයක අමුද්‍රව්‍යයක් බවට පත් කරන්න පුළුවන්. මම දැකලා තියෙනවා hard disk පාවිතෙන් ඉවත් කරපුවා. මේ ලස්සන වටේ ආවරණයක් ලී ආවරණයක් නැත්තම් අර බෝඩ් පටි සකස් කරලා අලවලා කොළ බර තියන්න පේපර් වේට් එකක් විදිහට පාවිච්චි කරනවා. හරි ලස්සනයි. හරි යූස්ෆුල්. ප්‍රතිචක්‍රීකරණයක් හා සමානයි මේක. වෙනත් භාණ්ඩයක් වශයෙන් පාවිච්චි කරනවා. අර රීයුස් එකටත් අයිති වෙනවා. අපි කලින් කතා කරා. නැවත භාවිත කිරීමට. නේද? හරි. එහෙනම් අපට පුළුවන් පුතේ අනිත් කාරණේ තමයි හානි වන අපේ විද්‍යුත් උපකරණ විද්‍යුත් අපද්‍රව්‍ය වශයෙන් බැහැරලා නැතුව අපි ඒවා විද්‍යුත් අපද්‍රව්‍ය වශයෙන් එකතු කරන ප්‍රතිචක්‍රීකරණය කරන මධ්‍යස්ථාන වලට ලබා දෙන්න අන්න එක තමයි විධිමත් බැහැරලීම. අපි කලින් කිව්ව කාරණා දෙක වන මොකද්ද පුතේ? අවම කිරීම සිද්ධ වෙන්නේ නැත්නම් නැවත නැවත යූස් කරන්නත් බෑ මොනවා කළවත් හදා ගන්නත් බැරි නම් රිපෙයාර් කරන්නම් බැරි නම් අන්න යනවා අපි මොකද්ද ප්‍රතිචක්‍රීකරණ පියවරට. මෙම කාරණේදී අපි මේ උපකරණ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකට ඒවා රැස් කරන මධ්‍යස්ථානයකට ඔවුන් කියන ආකාරයට ඒ ප්‍රමිතිගත ආකාරයට අපි ඔවුන්ට බාර දෙනවා. ඔවුන් ඒවා එක්රැස් කළා ප්‍රතිචක්‍රීකරණ කාර්යයට යොදවලා වෙනත් භාණ්ඩ නිෂ්පාදනය කරන්න මේක පාවිච්චි කරනවා. එහෙනම් දුවේ පුතේ මේ ප්‍රතිචක්‍රීකරණය තුලනුත් පරිසරයට මුදාහරණ විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කරන්න පුළුවන්. හොඳම විධිමත් බැහැරලීම තමයි ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීම. එහෙනම් දුවේ පුතේ මම ඔබට මෙන්න කියලා දුන්නා විද්‍යුත් අපද්‍රව්‍ය ගැන එහි හානිය වෙන්න පුළුවන් නරක බලපෑම් ඒක වළක්වා ගන්න අපට කරන්න පුළුවන් ඉතා වැදගත් එක් ක්‍රමවේදයක් මේ ජාත්‍යන්තරව පිළිගත් හොඳ ක්‍රමවේදයක් 3R ක්‍රමය. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි මේ පාඩමේ විද්‍යුත් අපද්‍රව්‍ය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අවසන්. පරිගණක විද්‍යාගාරයට ගිහිල්ලා දැන් ඔබ පරිගණක පාවිච්චි කරන්න දන්නවා. ඒවයින් ඇතිවන බලපෑම් අපි තේරුම් ගත්තා. දැන් අපි යමු පරිගණක භාවිතයේදී අපි දැනගත යුතු තවත් වැදගත් කාරණයක් කතා කරන්න. ඒ තමයි
අපි පරිගණක පාවිච්චි කරද්දී කොහොමද අපේ දත්ත සහ අපේ විද්‍යුත් උපාංග අන් අයගේ භාවිතයෙන් අනවසරයෙන් අන් අය භාවිත කිරීමෙන් වළක්ව ගන්න අපිට තියෙන හොඳ ක්‍රමයක් තමයි පාස්වර්ඩ්ස් නැත්නම් මුරපද පාවිච්චි කරන එක. දැන් අපි යමු මේ මුරපද ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. මුරපද. මොකක්ද පුතේ මුරපදයක් කියන්නේ? පදයක් කියනකොට ඔබ දන්නවා. අක්ෂර වලින් සමන්විත වචනයක්ක වචන කිහිපයක්. මුරපදයක් මුර කිරීමේ රාජකාරිය කරනවා. මම මෙහෙම කෙටි හැඳින්වීමක් දෙනවා පුතේ. පරිශීලකයෙකුගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා භාවිත කරන අක්ෂර සංකේත එකතුවක්. මේක තේරෙනවනේ. අක්ෂර සංකේත එකතුවක්. නේද? පාස්වර්ඩ් එකක් කියන්නේ. අරමුණ මොකක්ද? යම් පරිශීලකයෙකුගේ අනන්‍යතාවය තහවුරු කිරීම. මේ එයාමයි කියලා තහවුරු කරගන්න. පරිගණකයක වැඩසටහනකට ප්‍රවේශ වෙද්දී ඔබේ විද්‍යාලයේ තියෙන පරිගණක මධ්‍යස්ථානයේ පරිගණක ජාලගත කරලා තියෙනවා. ජාලගත කරනවා කියන්නේ දුවේ පුතේ පරිගණක එකිනෙක සම්බන්ධ කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්කෝලවල තියෙන පුතේ රැහන් මගින් සම්බන්ධ කරලා. මෙන්න මේ ජාලගත කරලා තියෙන පරිගණක වලට හොරෙන් එක එක්කෙනා එක එක පරිගණක වලට ප්‍රවේශ වීම වළක්වන්න ඔබේ ලිපිගොනු ඔබේ පරිගණක ගත කරන ලද ලේඛන ලිපිගොනු අන් අය කියවීම වළක්වන්න ඔබට මේ මුරපද පාවිච්චි කරන්න පුළුවන්. එහිදී මුරපදය දන්නා කෙනාට විතරයි ප්‍රවේශ වෙන්න පුළුවන්. ඒ කියන්නේ එම පරිශීලකයාගේ අනන්‍යතාවය තහවුරු කරලා තමයි අවසර දෙන්නේ එම ලේඛනයට එම පරිගණකයට පිවිසෙන්න. ඔබට දැන් මුරපදය කියන එක හොඳ අවබෝධයක් තිබෙනවා මේ කෙටි හැඳින්වීමෙන්. අපි බලමු දැන් මුරපදයක් හදාගන්න ආසයි ඔබට. අනේ අපටත් එහෙම එකක් තිබ්බනම් ඉස්කෝලේ කම්පියුටර් ලැබ් එකේ මම හදන ෆයිල්ස් වෙන අය මකන්න පුළුවන්. ඒක නරක පුරුද්දක්. අපි ආචාර්ය ධර්මවලදී කතා කරා පළවෙනි පාඩමේ. නමුත් සමහරට එහෙම වෙන්න පුළුවන්. වෙන අය බලන්න පුළුවන්. සමහර ටීචර් අසයින්මන්ට් එකක් දෙනවා. මේ අසයින්මන්ට් එක අනිත් අයට පෙන්වන්න එපා කියලා. ටයිප් කරලා මට එවන්න කියලා. එතකොට අනිත් අය බැලීමෙන් වළක්වන්න අපට පුළුවන් පාස්වර්ඩ් එකක් දාන්න. දැන් දුවල පුතාලා ආසයි දැනගන්න කැමති කොහොමද එවැනි නිවැරදි ආකාරයෙන් ස්ට්‍රෝං නැත්නම් ශක්තිමත් මුරපදයක් හදන්නේ වෙන අයට ගෙස් කරලා ගන්න බැරි. වෙන අයට පාවිච්චි කරන්න බැරි. බලමු ඒ සඳහා වන සාධක ටික මොනවද කියලා. මුරපදයක් නිර්මාණය කිරීමේදී සහ භාවිත කිරීමේදී සැලකිලිමත් වන කරුණු. මෙන්න මේ කරුණු කෙරෙහි ඔබ හොඳින් සැලකිලිමත් වෙන්න ඕන දුවේ පුතේ මුරපදයක් නිර්මාණය කිරීමේදී වගේම භාවිත කිරීමේදී. හොඳයි. පළවෙනි කාරණේ. අපි බලමු එකින් එක අරගෙන. පළවෙනි කාරණේදී කියනවා මුරපදය අක්ෂර සංඛ්‍යා හා සංකේත. මං අන්ඩර්ලයින් කරලා පෙන්නන්නම්. මොනවද පුතේ? මුරපදයක් අක්ෂර වලින් සංඛ්‍යා හා සංකේත ආදියෙන් සමන්විත වෙන්න ඕන. එවැනි එකතුවක් විය යුතුයි කියලා. ඔව්. සම්පූර්ණයෙන් අක්ෂර විතරක් සම්පූර්ණයෙන් සංඛ්‍යා විතරක් සාමාන්‍ය මුරපදයක් හදන්න එවැනි මෘදුකාංග අවස්ථාව ලබා දෙන්නේ අවසර දෙන්නේ නැහැ. එවැනි මෘදුකාංග කියන්නේ ඔබ මුරපදයක් හදන්න යන තැන මුරපදයක් නිර්මාණය කරන තැන ඔබ යම්කිසි අක්ෂර සංකේත ඉලක්කම් පාවිච්චි කළ මුරපදයක් යෝජනා කරන පද්ධතියට පරිගණකයට ඒ මෘදුකාංගයට එය ශක්තිමත් නැත්තම් වීක් නම් දුර්වල නම් එම මෘදුකාංගයේ අවස්ථාව දෙන්නේ නැහැ ඒක මුරපදයක් වශයෙන් පාවිච්චි කරන්න. එම වීක් නොවන දුර්වල නොවන හොඳ මුරපදයක් මේ චුටි දුර්වලට පුතාට හදා ගන්න ඕන නම් ඒ අක්ෂර සංඛ්‍යා හා සංකේතවල එකතුවකින් හදන්න. හරි නේද? ඉතා සංකීර්ණයි. පහසුවෙන් කියව ගන්න බෑ. එතකොට මේක ශක්තිමත්. හොඳයි. ඊළඟ එක. පළවෙනි කාරණා ඔබට තේරුණා. සාමාන්‍යයෙන් පුතේ මුරපදයක් හදද්දී අවම වශයෙන් මෙවැනි අක්ෂර සංඛ්‍යා සංකේතවල සම්පූර්ණ එකතුව අවම 8ක්වත් වෙන්න ඕන. අපි ඒකට කෙටි කියන අනුලක්ෂණ කියලා. මේ ඔක්කොගෙමට පොදුවේ කියන අනුලක්ෂණ කියලා. මෙවැනි අනුලක්ෂණ 8කින්වත් අවම මේක සමන්විත වෙන්න ඕන.
8ට අඩු වෙන්නම් හදන්න දෙන්නෙම නැහැ. ඔබ හිතන්න අක්ෂර 3කින් හැදුවොත් ඒක ඕන කෙනෙකුට ගෙස් කරන්න පුළුවන්. මම කියන්නේ අනුමාන කරන්න පුළුවන්. ඔබ ටයිප් කරද්දී බලා ගන්නත් පුළුවන් ඕන. මේ බලන් හිටියොත් අල්ලා ගන්න පුළුවන්. ඒ නිසා ජාත්‍යන්තර සම්මතය තමයි දුවේ පුතේ පාස්වර්ඩ් එකක් මුරපදයක් අනුලක්ෂණ අවම වශයෙන් 8කින් හෝ ඒ යහ තියෙන්න ඕන. හොඳයි. තුන්වෙනි කාරණය. එය පහසුවෙන් අනුමාන කළ හැකි එකක් නොවිය යුතුයි. හරියම වැදගත් දේ. සමහර දරුවෝ වැඩිහිටි පුද්ගලයෝ නිතරම කටේ තියෙන වචන තියෙනවා. හා රයිට්, all right. මම නිකන් එහෙම වචන දෙයක් කියන්නේ. මෙන්න මේ වගේ වනම් ඔබ පාවිච්චි කරන්න එපා ඔබේ කිසියම් තැනක මුර පදයක් විදිහට. ඒවා කෙනෙකුට තව කෙනෙකුට අනුමාන කරන්න පුළුවන්. තව ඔබේ උපන්දිනය, ඔබේ හොඳම යාළුවගේ නම, ඔබේ සුරතලාගේ නම, අම්මගේ තාත්තගේ නම, ගමේ නම, රටේ නම, ඔබ වැඩියෙන් ආස කරන ක්‍රීඩාව, චිත්‍රපටිය, කාටුන් එකේ නම නේද? ඔබ වැඩියෙන් ආස කරන ශේෂ්ත්‍රවල තියෙන යම් යම් වචන ආයව පාවිච්චි කරන්න එපා. ඒව කෙනෙකුට ලේසියෙන් අනුමාන කරන්න පුළුවන්. අනුමාන කරන්න බැරි එකක් තමයි හදන්න ඕන. සංකීර්ණ එකක් හදන්න. ඊළඟ එක. මේව නම් මේ භාවිතයේදී වැදගත් වෙන කරුණු. මුරපදය තැන් තැන්වල ලියලා මතක තියාගන්න යන්න එපා. වැදගත්ම සහ හොඳම ක්‍රමය තමයි මතක තබා ගැනීම. ඒ ඔබේ මතකයේ තබා ගන්න. පොත්වල පිටිපැත්තේ නේද? නැත්තම් ඔබේ පෙන්සිල් බොක්ස් එකේ කොළ කැලි ගිලලා දාලා තියන්න. ඒව කරන්න එපා. ඒක අන් අය අතර බොහොම පහසුවෙන්පත් වෙනවා. ඒකේ තාම වැරදි වැඩක්. නිෂ්ප්‍රයෝජන වැඩක්. එහෙම මුරපදයක් හදලා වැඩක් නැහැ. ඒ නිසා හොඳම දේ මතක තබා ගැනීම. තැන් තැන් වල ලියන්න එපා. මුරපදය සංකීර්ණ කරන්න. හැබැයි ඔබට මතක තබා ගන්න පුළුවන් ආකාරයට. හොඳයි. ඊළඟ කාරණය. මේකත් මුරපද භාවිතර දාලා කාරණයක්. පොදුවේ භාවිත කරන්න එපා. අපි තුන්දෙනා හොඳ යාළුවෝනේ. ඒ නිසා අපි තුන්දෙනාම එකම පාස්වර්ඩ් එකක් පාවිච්චි කරමු. ඒක හරියන්නේ නැහැ පුතේ. ඒක හරියන්නේ නැහැ දුවේ. එහෙම පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මුරපදයක් වෙන්නේ නැහැ ඒක. කමන්නේ අපි තුන්දෙනා විතරයි ඉඳලා අපි යාළුවෝනේ. එහෙම බෑ. එහෙම පුරුදු වෙන්න එපා පොඩි කාලේ ඉඳලම. මුරපදය පෞද්ගලිකයි. එය පොදු වන්නේ නැත. ඔබට පෞද්ගලිකව ඔබට අනන්‍ය වූ මුරපදයක් පාවිච්චි කරන්න. ඔබේ යාළුකමට එක ගැටලුවක් නෙවෙයි. යාළුවත් එක්ක යාළුකම හොඳට තියෙනවා. ඒක ඔබ ගාව තියාගන්න. ඔබේ මුරපදේ ඔබේ අම්මා තාත්තා දැනගත්තට කමක් නැහැ. ඔබ තාම පොඩි ළමයිනේ. ඔබ වැඩිහිටියෝ වුණාම ඔබ තනියෙන්ම මුරපදයක් පාවිච්චි කරලා කමන්නේ. කුඩා කාලේදී අනිවාර්යෙන් මං හිතන්නේ මං විශ්වාස කරන්නේ මං යෝජනා කරන්නේ ඔබට අවවාද කරන්නේ ඒ මුරපදේ ඔබේ අම්මා හෝ තාත්තා දැනගෙන සිටිය යුතුමයි. වෙන කිසිම කෙනෙක් එක පොදුවේ මුරපද භාවිත කරන්නත් එපා. හරි නේද? හොඳයි. ඒ කාරණේ දැනගත්තා. ඊළඟ කාරණය. මුරපද හැකිතරම් මතකයේ තබා ගන්න උත්සාහ කරන්න. මේක මං කලින් කතා කර කාරණයට සම්බන්ධයි. මතක තබා ගන්නයි වැදගත් වෙන්නේ. ලියා තබා ගන්න නම් එපා. හරි නේද? මුරපදයක් කායකවත් ෂෙයා කරගන්නවත් එපා. හොඳයි දුවේ පුතේ. එහෙනම් මේ පාඩම් කොටසේ 6 ශ්‍රේණිය තොරතුරු හා sannivedana තාක්ෂණ විෂය දෙවෙනි පාඩමේ 4 වෙනි පාඩම් කොටසේ අවසානට අපි මේ ළඟා වෙන්නේ. මුරපදයක් භාවිත කරන ආකාරයෙන් තමයි මේ පාඩම් කොටස අවසන් වෙන්නේ. මේන් අපේ දෙවෙනි පාඩම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් වෙනවා. පාඩම කොටස් 4කට මා ඔබට සම්පූර්ණයෙන්ම පැහැදිලි කරා. මේ පාඩම් කොටස් නැවත නැවත නරඹන්න දුවේ පුතේ. අවශ්‍ය දේවල් සටහන් කරගන්න. ඔබේ රීඩින් බුක් එක කියවීම පොතත් හොඳින් කියවන්න. මේ පාඩමේ විශේෂයෙන් තිබෙන්නේ කටපාඩම් කරගන්න කරුණු නෙමෙයි. මේවා ඔබේ මතකයට තබා ගන්න වගේම දැනුමට සහ ආකල්ප වලට එකතු කරගන්න. ඔබේ පුරුදු බවට පත් කරගත යුතු දැනුම් සම්භාරයක් තමයි දෙවෙනි පාඩම පුරාවටම ඔබට ලැබුණේ. එහෙනම් හොඳ දූල පුතාලා වගේ අපි මේ ටික නැවත නැවත පරිශීලනය කරමු. දැන් ඔබේ වර්ක් බුක් එක අතට ගන්න. දැන් වර්ක් බුක් එකේ මේ දෙවෙනි පාඩමට අදාළව වැඩ පොතේ තියෙනවා ප්‍රශ්න වගයක්. අපි ඊළඟ පාඩම් කොටසෙන්
අන්නේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න යන්නේ කොහොමද ඒවට උත්තර හොයාගන්නේ කියලා. මම ඔබට උදව් කරනවා වැඩපොත සම්පූර්ණ කරගන්න දෙවෙනි පාඩමට අදාළ. අපි එම කොටසෙන් හමු වෙමු.